සම්බුදු සරණයි. අද උතුම් නිකිණිපුර පසළොස්වක පොහෝ දිනය. අද උදෑසන සිට කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට නිකිණිපුන් පොහෝදා සදහම් විකාශය ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ අප ඔබට සමීප කළා. ඔබ උතුම් සද්ධර්ම දේශනා මාලාවක් ශ්‍රවණය කරමින් ඒ ඔස්සේ ඔබගේ ජීවිතාවබෝධය ධර්ම අවබෝධය වැඩි වර්ධනය කර ගනිමින් කාලය ගත කළ වග අප විශ්වාස කරනවා. මේ උදාවන කාලයාමය තුළ අප සූදානම් වෙනවා ප්‍රතිබාන ධර්ම සාකච්ඡාව මෙතැන් සිට ආරම්භ කරන්නට. ඒ වෙනුවෙන් ඉඩහසර වෙන් කරගන්නා මොහොතේ අපි තාම ගෞරවයෙන් දම් සභා මණ්ඩපයට වැඩම කරවා ගත්තා ප්‍රතිබාන ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අතිපූජ්‍ය උඩුතොම්බර කාශ්‍යප අපේ නායක ස්වාමින් වහන්සේව ඊටම ගෞරවයෙන් සෑමදෙනා සාදුකාර දෙමින් අපේ නායක ස්වාමින් වහන්සේ පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහත්මයාට එතුමාවත් බොහොම ගෞරවයෙන් ආදරයෙන් අද දවසේ මේ ධර්ම සාකච්ඡාවෙන් පිළිගන්නවා ආයිපවන්න පුතුමන්ට. අද අපේ ධර්ම සාකච්ඡාව නිකිණිපුර පසළොස්වක පොහෝ දිනය අපේ ජීවිතයට අතිශය සුවිශේෂී පොහෝ දිනයක්. ඒ වගේම මේ උතුම් සද්ධර්මය ලෝපුරා පතුරවා හරිනට මේ සද්ධර්මය චිරස්ථිතිය වෙනුවෙන් කාලය වැය කරන්නට සුවිශේෂී පොහොය දිනයක් ලෙස අප මේ උතුම් පොහොය දිනය හඳුනාගත්තා. ඒ වගේම අපේ ජීවිතය තුළ අපේ ජීවිත ගොඩනගන්නට මේ පොහොය දිනයේදී අප ධර්ම කරුණු ඔස්සේම අපේ සමාජීය කරුණු එකතු කරගන්නේ කොහොමද? මෙන්න මේ කියන කාරණාත් එක්ක අපි අද දවසේ මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට කැඳවාගෙන යන සූදානම් වෙනවා. ජයමග රූපවාහිනී නාලිකාවත් සමගින් නිරන්තරයෙන් එක්කාසු වන ඔබ ඉතා හොඳින් දන්නවා ජයමග සංවිධානය පිළිබඳව. මීට මාස කිහිපයකට කලින් සිට විවිධාකාර ජාතික ව්‍යාපෘතීන් සමගින් විවිධාකාර ජාතික මෙහෙවරයන් සමගින් එකතු වුණු සිළුම කණ්ඩායම් එකට එක්කාසු වෙමින් බිහි වුණු ජයමග සංවිධානය මේ මොහොත වෙද්දී රටට ජයමගක් තැනීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක සුවිශේෂී මෙහෙවරක යෙදීමේ සිටිනවා. ජයමග සංවිධානය තුළ විවිධාකාර ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙද්දී ඒ අතරේම ක්‍රියාත්මක වෙන සුවිශේෂී ව්‍යාපෘතියක් ජයමග නිවස සංකල්පය. ජයමග නිවස සංකල්පය. මොකක්ද මේ සංකල්පනාව? ජයමග නිවස සංකල්පයත් එක්ක අපි අපේ නිවස අපේ ජීවිත වෙනස් කරගන්න ඕනේ කොහොමද? අද දවසේ මේ සාකච්ඡාව තුළ අපි ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න තීරණය කරනවා. ඒ නිසාම අපේ සූදානම සාකච්ඡාවට ප්‍රවේශය අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් ලබන්න. අපේ හැමදෙරෝනේ නිවස ගැන අපි අහලා තියෙනවා. සමාජය ගැන කතා කරද්දී සමාජයේ කුඩා මේකකේ පවුල් ඒකකේ කියලා අපි පුංචි සංදී නම් අහනවා පත පොතින් ඉගෙන ගන්නවා. අපේ හැමදෙරෝනේ එයත් එක්කම බැඳිලාද මේ කාරණාව වෙන්නේ කියලා ප්‍රශ්නයක් මගේ හිතේ තියෙන හින්දාම ඇත්තටම අපි හඳුනන්නේ මොකද්ද මේ ජයමග නිවස කියන්නේ? මෙතනින් ප්‍රවේශයක් ලබා ගැනීම අපේ සාකච්ඡාවට. සම්මා සම්බුදු සරණයි හැම දිනාටම. පැහැදිලිවම අපි එක කාරණාවක් කියන්න ඕනවන් අපි රට ගැන හිතනකොට හැම වෙලේම අපි හිතනවා ඇයි රටකට නායකයෙක් බිහි වෙලා බැරි ඇයි මේ රට නිවැරදි කරන්න කියලා. රට නිවැරදි කරන්න හොඳ නායකයෙක් ධර්මානුකූලව දසරාජ ධර්මයේ යුක්තව කටයුතු කරන මේ නායකයෙක් ඉන්නවා නම් එයාට පුළුවන් මේ රට නිවැරදි කරන්න කියලා හිතනවා. එතකොට මම කියන්නේ හැම කෙනාටම හිතුනොත් මම නායකයා වුණොත් මොකද කියලා. මම නායකයා වුණොත් මේක කරනවද කියලා හිතුවොත් නේද? එතකොට ඔක්කොටම අපේ වැඩි දෙනෙකුට ඔව් මම නායකයා වුණොත් මම මේක කරනවා කියලා හිතේ. මම නායකයා වෙච්ච තැනක් තියෙනවා. මට නායකත්වයේ ගන්න පුළුවන් තැනකුත් තියෙනවා. අන්න ඒ තැන නිර්මාණය කරගන්න ඕන තමන්. ඒ තමයි අපේ නිවස. ඉතින් ඒකින්ද එන්න ඒ නිවස ජය මග නිවසක් බවට පත් කරන්න ඕනේ. ඒක සෞභාග්‍ය සම්පන්න ස්ථානයක් වෙන්න ඕනේ. රටකට සාපේක්ෂව අපි දොස් කියනවා නම් ඊට ඒ වගේ තමන්ගේ නිවස ඉස්සෙල්ලා හදාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ සඳහා නොයේකුත් ආකාරයේ උපක්‍රමයන් ක්‍රමවේදයන් කොහොමද අපි නිවස හදාගන්නේ? නිවස කොහොමද තියෙන්න ඕනේ? නිවස් ඒකකය කොයි වගේ වෙන්න ඕනද? ඒ කට්ටිය අතර කොයි වගේ එකමුතුවක් තියෙන්න ඕනද? කොයි වගේ පරිපාලනයක් තියෙන්න ඕනද? කොහොමද එයාලගේ ආර්ථික තත්ත්වය දියුණු කරගන්නේ? කොහොමද එයාලා නිවස තුල හැසිරෙන්නේ? අතීතයේ අපිට තිබ්බ සංස්කෘතීන් මොනවද?
ඒවා අනුව අපි නිවෙස් වල ජීවත් වෙච්ච ආකාරය, අන්‍යෝන්‍ය සුහදතාවය, ඊළඟට කණ්ඩායම් හැඟීම, අරමුණකට යෑම, මේ වගේ බොහෝ දේවල් අධ්‍යාත්ම අපිට උරුම වෙලා තියෙන සංස්කෘතියත් එක්ක අපෙන් ගිලිහිලා තියෙන දේවල් නැවත ලබා ගන්න මේක පැහැදිලිවම අන්‍ය ආගමික, අන්‍ය ජාතික කාට වුණත් සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච, අපි ඔක්කොමලා දන්නවනේ බෞද්ධ ධර්මය කියලා කියන්නේ විශ්ව ධර්මයක්. ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අදහසක් ඇතුව ඉදිරිපත් කරන වැඩපිළිවෙලක්. හැමෝටම වැඩක් තියෙනවා. ඒ නිවස පැහැදිලිවම ආර්ථිකයට දායක වෙන නිවසක් වෙන්න ඕනේ. නාස්ති අවම කරන නිවසක් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න වෙනම කතා කරොත්. ඒ වගේ අරමුණක් ඇතුව තමයි ජයමග සංවිධානය බිහි වෙන්නේ. නුවන් හොඳටම දන්නවා, අන්න අය ගොඩක් අය දන්නවා සංවිධානය බිහි වෙන්නේ සංවිධානයට සම්බන්ධ වීමේ පළවෙනි කොන්දේසි දෙකක් තියෙනවා. කොන්දේසි දෙකයි සංවිධානයට සම්බන්ධ වෙන්න තියෙන්නේ. පළවෙනි එක අවංක වෙන්න ඕනේ. අපි කියන්නේ අපි ළඟට කවුරු හරි ඇවිල්ලා කතා කරොත් අවංක නැත්තම්, අවංකව තමන් කටයුතු කරන්නේ නැත්තම් අනේ ඇත්තටම එන්නේ නැතුව ඉන්න. මේකට සම්බන්ධ වෙන්න එපා. හරිද? දෙවෙනි එක රටේ ආර්ථිකයට මොනවා හරි පොඩි හරි දායකත්වයක් ලබා දෙන්න යම් කිසි ආකාරයක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික ක්‍රමවේදයක් තමන් ළඟ තියෙන්න ඕන. ඒ සඳහා ලෑස්ති වෙන්න ඕන. අඩුම ගානේ මිරිස් පැලයක් හරි හිටවලා. ඉතින් ඔය දෙකට කැමති නම් සංවිධානයකට සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක. එකතු වෙලා ඉතින් ඒක ප්‍රධානම දේ තමයි මේ කියන පෞල් ඒකකය සංවර්ධනය කරගන්න එක. ඒකට මඟ පෙන්වීම තමයි ජයමග නිවස කියන සංකල්පයෙන් සිද්ධ වෙන්නේ. එහෙමයි අපේ හැමදෙරේ. අපේ හැමදෙරේ මේ ජයමග සංවිධානය තවත් සංවිධානයක්. අපේ රටේ වෛද්‍යතුමනි මේ සංවිධාන ගණනාවක් අපි පහුගිය කාල සීමාවේ දකිනවා, ඇහෙනවා, පේනවා, විවිධ තැන්වල අපිට හම්බ වෙනවා. ඒ හැම සංවිධානයක්ම කතා බහ කරනවා අපේ හැමදෙරේ රට හදන්න. රට හදන්න විවිධ සංවිධාන කතා කරන අතරේ ඔබතුමා ජයමග සංවිධානයේ ක්‍රියාකාරකයෙක්, ජයමග සංවිධානයේ ඉදිරිපෙළ මාර්ගෝපදේශකයෙක්, ජයමග සංවිධානයේ මේ නිවසක් හදන්න කතා කරනවා. අනිත් අය රට හදන්න කතා කරද්දී මොකද මේ ජයමග නිවසයි ජයමග සංවිධානයේ අතර තියෙන සම්බන්ධය වෛද්‍යතුමනි? තෙරුවන් සරණයි. මම මේ සම්බන්ධව ප්‍රවේශයක් ලබා ගන්නම් අපේ ස්වාමීන් වහන්සේ, ගරු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු තැනටත් පොඩ්ඩක් එහාට ගිහිල්ලා. මොකද එතකොට තමයි මේ සංකල්පය ගැන, උන්වහන්සේගේ සිතේ පහළ වූ සංකල්පය ගැන අපේ පින්වත් පිරිසටත් සම්බන්ධ වෙන සියලුම දෙනාටත් යහපත් සහ පරිපූර්ණ අවබෝධයක් ලැබෙන්නේ ඒ විදිහට අපි කල්පනා කළොත් විතරයි. අපිට මේ වෙලාවේදී කියන්න තියෙන ප්‍රධානම දේ තමයි අපි දන්නවා ශ්‍රී ලංකාව ඊටාම වටින රටක් කියලා. අපි හැමෝම අවිවාදයෙන් පිළිගන්න ප්‍රධාන එක කාරණයක් තියෙනවා. ඒක තමයි නිර්මල සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යන, පෝෂණය කරමින් පවත්වාගෙන යන රට තමයි මේක. ඒතර ලෝකයේ අනිත් රටවල් තියෙනවා විවිධාකාර ධර්මයන් තියෙනවා. විවිධාකාර ජන කොටස් ඉන්නවා. හැබැයි බුද්ධ ආගමත්, ඒ කියන්නේ බුද්ධ දර්ශනයත් අනිත් රටවල තිබුණත් බුද්ධ දර්ශනය මෙච්චර කාලක් අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ පෝෂණය කිරීම සහ අපි දන්නවා ධාතුන් වහන්සේලා, අපි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොච්චරනම් හැම ස්තූපයකම වගේ. ඉතින් එහාට ගිහිල්ලා අපි දන්නවා දන්ත ධාතුන් වහන්සේ, ඊළඟට ප්‍රධාන ධාතුන් වහන්සේලා සියල්ලම වගේ මේ ඉන්න වාසය කරන වැඩවසන රට. එතකොට මේ රට ඉතින් එහාට ගිහිල්ලා ලොකු සියලුම ජන කොටස් වලට ඊටාම ආශිර්වාදාත්මකව ජීවත් වෙන්න පුළුවන් රටක්. ඇයි මම මෙහෙම කියන්නේ? අනිත් ගොඩක් රටවල තියෙන පොදු ගැටලුවක් අපේ රටේ නැහැ. ඒක තමයි මහජාතිය විසින් සුළු ජාතීන් නැත්තම් අඩුවෙන් වාසය කරන ජාතීන් පීඩනයටපත් කරන රටක් නෙමෙයි මේක. බෞද්ධයන් කවදාකවත් අනිත් පිරිස් බලාත්කාරයෙන් හෝ නැත්තම් යම්කිසි වරදානයක් දීමෙන් හෝ තමන්ගේ පැත්තට නම ගන්න බලපු රටක් නෙමෙයි මේක. අපේ කිසිම බෞද්ධයෙක් ඒ වගේ වැඩකට සම්බන්ධ වෙලා නැහැ කවදාකවත්. මම පැහැදිලිව කියන්න කැමතියි. එතකොට මේ වගේ රටක් වුණාම මහා සංස්කෘතිය විදිහට බෞද්ධ සංස්කෘතිය තියෙන අතරේ කුඩා අනු සංස්කෘතියන් විදිහට විවිධාකාර ජාතීන් සහ ආගම් ලංකාව තුළ පවතිනවා. මේක අලුතෙන් බිහිවූ තත්ත්වයක් නෙමෙයි. ලංකාවේ මූල ආරම්භයේ ඉඳලා අපි ගත්තොත් අනුරාධපුර යුගයේ ඉඳලා මේ තත්ත්වය ඒ ආකාරයටම තමයි තිබුණේ. අනුරාධපුර යුගයේත් ලංකාව එක්සේසත් කරපු අපේ දුටුගැමුණු රජතුමා වෙනත් එක් ලංකාවේ පුරාවිද්‍යාත්මක සාධක සේරම තියෙන්නේ විවිධාකාර ප්‍රදේශවල විවිධාකාර ජන කොටස්
ජීවත් වුණා. ඒ ජන කොටස් ටික සේරම එකට එකතු කරලා ශ්‍රී ලාංකීය රාජ්‍ය කියන එක බිහි කළේ අපේ දුටුගැමුණු රජතුමා වශයෙන් තමයි පුරාවිද්‍යාත්මක වශයෙන් සාධක තියෙන්නේ. ඊට පස්සේ විවිධාකාර අවස්ථාවල ලංකාව ඉස්සරහක් ප්‍රාදේශීය පාලන වලට බෙදුණා. නමුත් විවිධාකාර අවස්ථාවල පහළ වෙච්ච ආයිත් ඒ වගේ ශක්තිමත් රජවරුන් විසින් ලංකාව එක රාජ්‍යයක් වශයෙන් පවත්වාගෙන ගිය අවස්ථා ගොඩක් තියෙනවා. එතකොට ලංකාව කියන රාජ්‍ය මේ විදිහට බිහි වුණේ බුද්ධ ශාසනය සහ බුද්ධාගම යටතේ. ඒ කිසිදු ශාසනයක් පවතින අවස්ථා ඒ රාජ්‍ය පාලනයක් පවතින අවස්ථාවක වෙන යම් කිසි ජන කොටසක් කිසිදු පීඩාවකට ලක්ුන්නේ නැහැ. ලංකාව ඊටාම පැහැදිලිව කියනවා නම් ලංකාව පොඩි දූපතක්. තියෙන්නේ ඉන්දියන් සාගරයේ එක ඉතා වටින ස්ථානයක. මේ රට වටේ බලකොටු නෙවෙයි තියෙන්නේ. රට වටේ තියෙන තොටුපළවල්. ඒ කියන්නේ ලෝකයට නිරාවරණය වෙලා තිබිච්ච රටක්. තොටුපළවල් මගින් එන විවිධාකාර සංස්කෘති වලට අයත් විවිධාකාර පිරිස් ලංකාව තුල පොදුවේ සාමයෙන් සමගියෙන් හා එක සංස්කෘතියක් විදිහට බද්ධ වෙලා හිටපු රටක්. ඒතකොට මේ සේරම අපිට කරන්න පහසු වෙලා තියෙන්නේ මේ රටේ බුද්ධ ශාසනය තියෙන නිසා. අපි පැහැදිලිව දන්නවා ප්‍රධාන වශයෙන් සිංහල ජාතිය තමයි මේ බුද්ධ ශාසනය පවත්වාගෙන යමින් පෝෂණය කරමින් මේ අදාළ කටයුතු සියල්ලම සිදු කරන්නේ. ඒ නිසා අපි අපේ හැමෝගෙම විශ්වාසයක් තියෙනවා සාමාන්‍යයෙන් රටක් දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරන පාලකෙක් හම්බුනොත් හොඳයි. දැන් පසුගිය දිනවල විවිධාකාර දේශපාලන ගැටලු දැන්ටත් තියෙනවා යම් ප්‍රමාණයකට. එතකොට මේ රටේ නායකත්වයේ සම්බන්ධ ගැටලු තියෙනවා. ඒතර මේ රටේ නායකත්වයේ සම්බන්ධ ගැටලු සියල්ලම පොදු ප්‍රශ්නකින් තමයි ආරම්භ වෙන්නේ. ඒක තමයි රාජ්‍ය නායකයා යහපත් විය යුතුයි කියන සංකල්පය. එතකොට ඒ සංකල්පය ඊටම සාධාරණ සංකල්පයක්. නමුත් සංකල්පයක් විදිහට ගොඩක් වෙලාවට ඒක සාර්ථක නොවෙන්න හේතු වැඩි. මොකද රාජ්‍ය නායකයා තෝරගන්නෙත් අපේ මේ ජනතාව අතරින්ම තමයි. ඒතකොට ජනතාව අතරින් තෝරාගන්න රාජ්‍ය නායකයා ජනතාව නරකන. ජනතාව නියමිත පරිදි තමන්ගේ යුතුයකම් සහ අයිතිවාසිකම් සම්බන්ධ අවබෝධයකින් යුක්ත වෙන්නේ නැත්නම් අපි තෝරාගන්න රාජ්‍ය නායකයා විතරක් එසේ වෙන්නට හේතු අවමයි. ඒක නිසා අපේ ගරු ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව අපි තීරණය කළා තියෙනවා මේ වෙනකොට රටේ මිනිස්සු හදලා තමයි එමකින් කවදා හෝ දවසක යහපත් නායකයෙක් බිහි වෙන්නේ කියන එක. ඒකින්ද ඔබ මොහොතකට කලින් ඇහුවා අපි ළඟ ගොඩක් සංවිධාන තියෙනවා. රටේ ගොඩක් සංවිධාන තියෙනවා. මේ ජයමගත් කියන්නේ තව එක සංවිධානයක්ද කියන එක. ඔබට එහෙම කිව්වට මේ සංවිධානයේ ඇති විශේෂ තත්ත්වය මම හිතන්නේ තේරෙනවා ඇති. ඒක තමයි යම්කිසි ප්‍රඥප්තියක් ප්‍රතිපදාවක් නැත්තම් මේ විදිහට රාජ්‍ය නායකයෙක් ඉන්න ඕන කියලා උඩින් හදනව වෙනුවට මේක පහළ මට්ටමින් ඒ කියන්නේ ජනතාවගේ මට්ටමින්, ගෙවල් මට්ටමින්, පවුල් මට්ටමින් අපි ජනතාව හදාගෙන යන පොදු ව්‍යාපෘතියක තමයි අපි දැන් ඉන්නේ. ඒතර මම හිතනවා අපිට හෙට වෙනකොට මේකේ සාර්ථකත්වයක් දකින්න නැති වුණත් යම් කිසි අනාගතයේ දවසක අපේ ජනතාව පැහැදිලිව මේ මාර්ගයට අවතීර්ණ වුණොත් සියලුම බෞද්ධයන් මේ බව තේරුම් ගත්තොත් අපිට මේක ඊටාම සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම බෞද්ධයන්ට විතරක් පොදු වැඩක් නෙමෙයි මේක. ඒ වුණත් පමණක් සීමා වෙච්ච වැඩක් නෙමෙයි. සියලුම බෞද්ධ අබෞද්ධ සියලුම දෙනාට මෙම ජයමග සංවිධානයත් එක්ක සම්බන්ධ වෙලා මහා සංස්කෘතියේ කුඩා අනු සංස්කෘතියක් විදිහට තමන්ගේ ජීවන රටාව සකස් කරගෙන රටේ සංවර්ධනයට දායක වෙලා මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. ඒකෙන්ද ජයමග සංවිධානය කියන එක බෞද්ධ අබෞද්ධ හැමෝටම පොදු සංවිධානයක්. ජයමග සංවිධානය බෞද්ධ අපෞද්ධ සියලු දෙනාට පොදු සංවිධානයක්. අපේ වෛද්‍යතුමාගේ පැහැදිලි කිරීම අපේ හඳුනන. ඒකම වෛද්‍යතුමා බොහොම අපූර්වට පැහැදිලි කරනවා මේ කාරණාව ඇතුලේ මේ අපිට උඩ ඉඳන් පටන් ගන්නවට වඩා යට ඉඳන් පටන් අරගෙන උඩට යන එක වඩා සුසුයි කියලා අපේ සමාජයේ අවසානයේ අපේ ඉල්ලන රාජ්‍ය නායකයා හෝ රටේ නායකයෝ හෝ බිහි වෙන්නේ මේ පොදු සමාජය ඇතුළෙමයි, පොදු සමාජ කුලකයේ ඇතුළෙමයි. ඒතකොට පොදු සමාජය යහපත් වෙනවා නම් රාජ්‍ය නායකයාද යහපත් විය හැකියි කියලා. අපේ හඳුනනේ ඔබ වහන්සේගෙන් මට අවසර දෙන්න මේ ප්‍රශ්නේ මේ විදිහටම අහන්න. අපේ ගමේ ගොඩේදී කතා බහ කරනවා අපේ හැමදෙරෝනේ මේ රට හදන්න කලින් තමන් හැදිලා ඉන්න කියලා. මේ ජයමග නිවස කියන්නේ ඒ වගේ සංකල්පනාවක් අපේ හැමදෙරෝනේ. මේ එහෙම දෙයක් උත්සාහ කරන. එතකොට මේ වගේ දෙයක් උත්සාහ කරද්දී අපේ හැමදෙරෝනේ මේ නිවසකත් විවිධ සමාජිකයෝ අපිට හම්බ වෙනවා. එතකොට නිවසකින් මේ වෙනස් වීම පටන් ගන්න පුළුවන් තැනක් තියෙයිද අපේ හැමදෙරෝනේ? කාගෙන්ද පටන් ගන්න ඕනේ?
ඔව් බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ අපේ ජයමග දේශනා ශ්‍රවණය කරන අයට ඒ තරම් ගැටලුවක් නෙවෙයි. අපි ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මේක අභියෝගයක් ඇත්තටම. අපි හැමෝටම අභියෝගයක්. ඒ අභියෝගය තමයි රට නිවැරදි කරගන්න එකත් අපිට අභියෝගයක් පැහැදිලිවම. ඉතින් ඒ අභියෝගය තුළ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා තමයි ඔක්කොමලා හිතාගෙන ඉන්නේ. වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ මට කරන්න දෙයක් නැහැ. මේ රට වෙනුවෙන් මට කරන්න දෙයක් නැහැ. ඉතින් අපි ඉතින් ඔහෙ ඉන්න එකයි තියෙන්නේ කියලා. ඉතින් නිවසක ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම රඳාපවතිනවා රටේ ආර්ථිකයට, රටේ අනිකුත් හැම දෙයකටම. ඉතින් ඒක නිසා නිවස නිවැරදි කර ගැනීමේ වගකීමක් තියෙනවා. එතකොට දැන් අපේ නුවන්ගේ ගැටලුව තියෙන්නේ කොහොමද මේ කරන්නේ? අපේ නිවසවල වල අපේ පිරිසටත් බොහෝ අයට ගැටලුව තිබුණා, කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා. කොහොමද අපි අපේ ගෙවල් හදන්නේ කොහොමද? අපේ නොයේකුත් ආකාරයේ කට්ටිය තමයි මේ ගෙවල් වල ඉන්නේ. සමහර අය කියන දේ අහන්නෙම නැහැ. සමහර අයට හරියට තරහ යනවා. එකමුතු වෙන්නේ නැහැ. දැන් ඒකට තේරෙනවද රටේ කුඩා එකකයක් නෙමෙයි ගේ කියන්නේ. නේ ගෙදර එහෙම හදාගන්න බැයි නම් රට හදාගන්නත් ඒ ටිකම තමයි. තේරෙනවද? නේද? දැන් අපි හිතන්නකෝ රටක නායකයෙක් බිහි වෙනවා. ඒ නායකයාට අනිත් ඔක්කොම යම්කිසි ආකාරයක මෙල්ල කරගන්න ඕනේ. දැන් අපිට තාම පැහැදිලි මේ බලයට විතරක් හැමෝම මෙල්ල කරගන්න බෑ කියලා. එතන මොකක් හරි වෙන ක්‍රමයක් ඕනේ. බලයට මෙල්ල කරලා කටයුතු කරන්න අපහසුකම් තියෙනවා කියලා පැහැදිලි. එතකොට එහෙමනම් නිවස තමන්ගේ අතට තමන්ගේ ග්‍රහණයට ගන්න කෙනෙක් තීරණයක් ගන්න ඕනේ. ජයමග නිවසක් මම සකස් කරනවා. ඒක සකස් කරන තීරණයක් ගන්නවා නම් ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ ආදර්ශ සම්පන්නව කටයුතු කරන්න පටන් ගන්න එක. අනිත් හැම දෙයකටම වැඩිය පණිවිඩයක් දෙන්න තියෙන ප්‍රධානම ක්‍රමය තමයි ආදර්ශය කියලා කියන්නේ. කෙනෙක් අපි ගෙදර ඉන්න ඔක්කොටම අනේ මේ මෛත්‍රියෙන් කටයුතු කරන්න, මෛත්‍රියෙන් කටයුතු කරන්න, මෛත්‍රී වචන පාවිච්චි කරන්න, මෛත්‍රියෙන් ඉන්න කියලා කියනවට වඩා අපිම හිතන්න අපිට කවුරු හරි එහෙම අවවාද වගේක් දෙනවා. මෛත්‍රියෙන් ඉන්න, මෛත්‍රියෙන් ඉන්න කියලා. එහෙම නැතුව අපිට ඊටාම මෛත්‍රියෙන් කටයුතු කරන කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා එයා හරීම මේ අපේ හිත දිනා ගන්න විදිහට වැඩ කරනවා. අපේ හිත කඩාගෙන වැටෙනවා මේ මෛත්‍රියෙන් වැඩ කරන කෙනා කෙරෙහි. හුඟක් පැහැදිලිවම කෙනෙක් ඉතා කැපකිරීමෙන් කටයුතු කරනවා නම් මෛත්‍රියකින් යුක්තව අපි වෙනුවෙන් අපේ හිත කඩාගෙන වැටෙනවා එතෙන්ට. අන්න ඒ වගේ හැම වෙලේම අවවාදයට වැඩිය ආදර්ශයෙන් යුක්තව කටයුතු කරලා තමන්ගේ නිවසේ ඉන්න සියලු දෙනා මේ බලාපොරොත්තු වෙන තැනට ගන්න උපරිම උත්සාහයක් දරන්න ඕනේ. එයාට ඒ උත්සාහය දරන්න ඉස්සෙල්ලාම පුහුණු වෙන කෙනාට අපි කියනවා ජයමග නියමුවක් කියලා. ජයමග නියමයක් විදිහට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා ජයමග නියමයක් වෙන එකයි තියෙන්නේ. හැබැයි සමහර නිවෙස් තියෙනවා මේ වෙනකොටත්. ගෙදර ඔක්කොමලා ඊටාම යහපත් Taman දන්නවා ඒක. සමහරලාට කෙනෙක් දෙන්නෙක් නැහැ. නමුත් ගොඩක් යහපත් අය ඉන්නවා, හොඳට ධර්මානුකූල අය ඉන්නවා. අන්න එයාලට පුළුවන් ආදර්ශ නිවසක් සකස් කරගන්න පෙන්වන්න. හරිද? දරුවෝ ධාර්මිකයි, හැම කෙනෙක්ම යහපත් විදිහට කටයුතු කරනවා. එයා මොකද කරන්නේ? අපිට කියනවා හරි මම මේ අභියෝගේ බාර ගන්න ලෑස්ති. ඉස්සෙල්ලාම අපිට පුළුවන් ජයමග නිවස කියන සංකල්පයත් එක්ක ඒ සියලු සංකල්ප ටික ක්‍රියාත්මක කරලා පෙන්වන්න කියලා. එතකොට එයාලා මේ වෙනකොට පුහුණු වෙලා නම් ඇත්තට ඒ අයට පුළුවන් ආදර්ශයක් විදිහට ජයමග නාලිකාව හරහා සහ අනෙකුත් අපි ජයමග නිවස සංකල්පය අරගෙන යනකොට ඒ ආදර්ශ සම්පන්නව කටයුතු කරන අයට පුළුවන් අපි විතරක් නෙවෙයි දේශනා කරන්න ඕනේ. එතකොට මම මෙහෙමයි මගේ නිවස සංවර්ධනය කරගත්තේ. මම මෙන්න මේ විදිහටයි හැම කෙනෙක්ම අවශ්‍ය කරන මානසිකත්වයට ගත්තේ. අම්මෙක් හරි තාත්තෙක් හරි සමහර දරුවෙක් වෙන්න පුළුවන්. ජයමග නියමුවා දරුවෙක් වෙන්න පුළුවන්. අම්මා තාත්තව සකස් කරනවා වෙන්න පුළුවන් එයා එකතු වෙලා. ඒකින්ද හැමෝම රට වෙනුවෙන් මේ අභියෝගය මටත් කරන්න දෙයක් තියෙනවා කියලා. මොකද මේකත් එක්ක අපි ජයමග නිවස රටේ ආර්ථිකයට දායකත්වයක් දරන්න පුළුවන් තැනට පත් කරගන්න උත්සාහ කරනවා. කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්න, නාස්තිය අවම කරගන්න, ඊළඟට ගෙවත්ත යම් ප්‍රමාණයකට අපි ජයමග ගෙවත්ත කියලා වෙනම මේ වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් ගෙවත්ත යම් ප්‍රමාණයකට සංවර්ධනය කරගන්න, තමන් ස්වාධීනව යැපෙන ආයතනයක් බවට පත් කරන තමන්ගේ සුද්ධ ණය තියෙනවා සමහර තැන්වල දරුණු විදිහට ගෙදර ණයට හිර වෙලා තියෙන ඒ ණය වලින් මිදෙන්න ඕන උපක්‍රම සැලසුම් සහගතව කටයුතු කිරීම මේ ඔක්කොම කණ්ඩායමක හැඟීමක් විදිහට ඊළඟට සමගිය ආරක්ෂා කර ගැනීම කොන්දේසි විරහිතව සමගිය වාසය කිරීම
ඒ වගේ දේවල් පුහුණු කරන්න අපි ආදර්ශ සම්පන්න එක්කෙනෙක් ආදර්ශ සම්පන්නව කටයුතු කරලා පෙන්වන්න ඕනේ. එතකොට තව එක්කෙනෙකුට තේරෙනවා මෙයා මොනවා මහා පුදුම පෞරුෂයකින් යුක්තව කටයුතු කරන කෙනෙක්, මෙයා සන්තෝෂයෙන් ඉන්න ඕනම කෙනෙකුට දෙයකට මුණ දෙනවා. ගෙදර ඉන්න සහෝදරයෙක් හරි එක්ක අම්මා හරි පුතෙක් නම් මේක කරන්නේ, අම්මා හරි තාත්තා හරි කවුරුත් මෙයා දිහා පොඩ්ඩක් පුදුම වෙලා බලනවා. එයා තමයි අභියෝගය. එයාට තමයි අභියෝගය තියෙන්නේ. එතකොට තමන්ගේ නිවස මේ තියෙන අපි ඉදිරිපත් කරන මේ ක්‍රමවේදයන් වලට අනුව සකස් කරගන්න දැනටමත් පුළුවන් නම් ජයමග නිවසක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජයමග නියමයක් විදිහට කෙනෙකුට සම්බන්ධ වෙලා අපි සම්පූර්ණ උපදෙස් දෙන්නම් කොහොමද තමන්ගේ පවුලේ අය මත්ද්‍රව්‍ය වලින් මුදාගන්නේ. ඉතින් ඇත්තටම අපි ලොකු ව්‍යාපාර ආරය යන්න ඕනේ. පවුලේ එක්කෙනෙක් පුහුණු කරලා තියෙනවා නම්, පවුලේ එක්කෙනෙක් පුහුණු වෙලා තියෙනවා නම් ඒ පවුලේ අයව මේ මත්ද්‍රව්‍ය වලින් පවා අයින් කරගන්න. ඒක තමයි ගෙදරම ඉන්නවා එතකොට උපදේශකයෙක්. එයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ගෙදර තියෙන දුස්සීලකම් ටික, ගෙදර තියෙන නාස්තිය, මේ හැම එකම කාර්යක්ෂමව වැඩ කරන ආකාරය, විශේෂයෙන්ම කර්ණීය සූත්‍රයට අනුව ජීවිතය සකස් කරගන්න ආකාරය පිළිබඳව කටයුතු කරන්න පුළුවන්. ඒ විදිහට තමයි අවතීර්ණ වෙන්නේ. එතකොට නුවන් මම කියනවා මේ අහන හැම කෙනෙකුටම Tamanට වගකීමක් තියෙනවා. Taman ගෙදර හදන්න, ගෙදර ජයමග නිවසක් බවට පත් කිරීමේ වගකීම බාර ගන්නවා නම් ඒ රට වෙනුවෙන් Tamanට කරන්න තියෙන ප්‍රධානම කාර්යය එතනින් පටන් ගන්න කියලා. අපි හඳුනන දැන් ජයමග නිවසක් හදන්න කෙනෙක් කැමතියි. කෙනෙක් කැමතියි තමන්ගේ නිවස ජයමග නිවසක් බවට පත් කරන්න. කෙනෙක් අහන්න පුළුවන් මොනවාද අපි කරන්න ඕනේ? මොනවාද ප්‍රතිපත්ති මාලාව? මොන කරුණුද අපි ජයමග නිවසක් කරගන්න අපි කරගන්න ඕනේ? දැන් අපේ නිවස මේ තියෙන තත්වයෙන් වෙනස් කරලා ජයමග නිවසක් බවට පත් කරගන්න මොනවාද සම්පූර්ණ කරන්න ඕනේ කාරණා? මේ මෙව්වත් මොකද අපි හඳුනන උත්තර? ඔව්. අපි ඒ ගැන සම්මුතියකට ඇවිල්ලා තියෙනවා ගොඩාක් කාරණාත් එක්ක නේද අපේ වෛද්‍යාචාර්යතුමා මේ පළවෙනි එක තමයි මම ඒ ටික එකින් එක කියන්න වැඩි වෙලාවක් ගන්න නැතුව මේ පළවෙනි එක තමයි ඒ පවුලේ අයට සැලසුමක් තියෙන්න ඕන. ඒ පවුලේ කණ්ඩායම එකතු වෙලා ඒ පවුලට සැලසුමක් හදන තාත්තා ජීවත් වෙලා හිටියොත් අවුරුදු 60ක් වෙනකොට මෙන්න මේ මෙතෙන්ටපත් වෙන්න ඕනේ. කට්ටිය එකතුලා කතා කරගන්නවා. පුතා මේ වගේ වෙන්න ඕන, දුව මේ වගේ වෙන්න ඕනේ. අපි මෙන්න මේ වගේ වෙන්න ඕන. අපේ පවුලේ අපි ජීවත් වෙලා ඉන්නවා කියන වචනේ මම ආයෙ පාවිච්චි නොකර ඉන්නම්. ඒක ධර්මයත් එක්ක කොහොමත් අපි දන්නවා හෙට මැරෙයිද දන්නේ නැහැ. නමුත් හිටියොත් මෙන්න මේ තත්ත්වෙටපත් වෙන්න ඕනේ කියලා ඒ පවුලට සැලැස්මක් තියෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ඒ විශේෂයෙන් අරමුණක් තියෙන්න ඕනේ පවුලක් විදිහට සහ සැලැස්මක් තියෙන්න ඕනේ. ඊළඟට මේ පවුලේ අය අතර ඒ සැලැස්මත් එක්ක අපි යාලට උපදෙස් දෙනවා කොන්දේසි විරහිත සමගිය කියන එක ඇති කරගෙන ඉන්න එක. කොන්දේසි විරහිත කියන්නේ අපි අතර ඕන තරම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් අපි ජයමග සංවිධානයේ සමාජිකයන් විදිහට අපි හැමෝම දැනුවත් කරලා තියෙනවා සහ දැන්ටත් මම හිතන්නේ අපේ වෛද්‍යතුමා කටයුතු කරන හැම කෙනෙක්ම හරිම නම්‍යශීලී. හැම අදහසක්ම එනකොට නම්‍යශීලීව කටයුතු කරනවා. මේ වෙනකොට මොකද මේ අපි තුල තියෙන එක අදහසක් තමයි මොනම තර්ක විතර්ක ආවත් අපි සමගිය කඩාගන්නේ නැහැ. අපේ රටේ ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ආර්ථිකයට සහ හැමතැනටම වෙලා තියෙන්නේ අපි ජාත්‍යන්තර අධිකරණ වලට යනවා අපේ මිනිසුන්ට විරුද්ධව. ගෙදර ප්‍රශ්න ගෙයි ගිනි එළියට යනවා කියන එක. තුන්වෙනි එක තමයි අනිත් අයට නිබ්බන්ධව ගෞරව කරන්න ඕන තමන්ගේ සහෝදරයින්ට, පවුලේ අයට එකිනෙකා ගෞරවණීයව සලක ගන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඊළඟ කාර්යක්ෂමව කටයුතු කිරීම. ඊළඟ නාස්තිය අවම කිරීම සහ සම්පත් කළමනාකරණය. මේවා පිළිබඳව වෙන වෙනම උපදෙස් සඳහා උපදෙස් සහිත වැඩසටහන් රූපවාහිනිය හරහා නැත්නම් ඒ ජයමග නිවසත් එක්ක ලියාපදිංචි වෙන අයට වෙන වෙනම එකතු කරලා කරන ප්‍රාදේශීය වශයෙන් හෝ කරන වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට රටේ නිෂ්පාදනයට දායක වෙන එක් ක්‍රියාකාරකමක් හරි තියෙන්න ඕන පවුලේ කට්ටියට. රටේ නිෂ්පාදනයට දායක වෙන එක් ක්‍රියාකාරකමක් හරි තියෙන්න ඕන. දේශීය නිෂ්පාදන උපරිම වශයෙන් භාවිතා කරන්න පුරුදු වෙන්න ඕන. මේ ඇයි? තේරෙනවද මොකක්ද වෙන්නේ කියලා? නේද? අපි මහා පරිමාණ වශයෙන් විතරක් නෙවෙයි කුඩා පරිමාණ වශයෙන් බිඳුව එකතු වෙලා ඇලක් හැදෙනවා, ඇලවල් එකතු වෙලා ගඟක් හැදෙනවා. ඉතින් අපි ඇත්තටම දේශීය නිෂ්පාදන වලට ගරු කරලා ඒවා අපි මේ ඩොලර්ස් ගැන කතා කරනවා නේද? අපේ නිෂ්පාදන වලට අපි ඇත්තටම ආදරය කරන්න ඕනේ. ඊළඟට ආදර්ශයේ පිහිටා අවවාද දෙන්න ඕනේ. ඒවා පුහුණු කරන්නම්ම. කරන්න ඕන දේ කොහොමද කරන්න කියලා. ඊළඟට දෛනික ප්‍රත්‍යවේක්ෂා සටහන භාවිතා කිරීම. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන්න දෛනික ක්‍රියාකාරකම් ටික කරනවද කියලා ප්‍රත්‍යවේක්ෂා සටහන, පවුලේ ප්‍රත්‍යවේක්ෂා සටහනක් අර තනියම අර යන එකක් නෙවෙයි. පවුලේ ප්‍රත්‍යවේක්ෂා සටහනක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. ඊළඟට ආර්ථික කළමනාකරණය පිළිබඳව ක්‍රමවේද භාවිතා කරන්න ඕනේ පවුලේ කට්ටිය. ආර්ථිකය කළමනාකරණය කරගන්න ඕනේ. අසරණ සරණ ගිණුම පවත්වා ගන්න ඕනේ.
ඒවා පැහැදිලි කරගත්ත හැකි. ගෙවත්ත වගා කිරීමට උත්සාහ කරන්න ඕනේ. තියෙන පොඩි ප්‍රමාණයක් හරි. පරිසරය සුරක්ෂිත කරගන්න ඕනේ. දේශීය ඖෂධ භාවිතයට හැකියතාක් උත්සාහ කරන්න ඕනේ. සත්‍යවාදීව තම අඩුපාඩු සකස් කරගන්නට කටයුතු කරන්න ඕනේ. වඩා සතුටු පවුලක පැවැත්ම සඳහා හැම කෙනෙක්ම කැප වෙන්න ඕනේ. සහ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න නැඹුරු වෙන්න ඕනේ. ඉතින් මේ කාරණා ටික එකතු කරගෙන දවසක පුළුවන් වේවි අපි ලබා දෙන අපූරු පුවරුව තමන්ගේ නිවසේ ඉදිරියේ ජයමග නිවස කියලා ලස්සනට ගහලා තියාගන්න. මොකද ජයමග නිවස කියන වචනේ නුවන් දැක්කහම කෙනෙක්ගේ හිත පිරෙන වචනයක්. ඒකද මේ නිවස ජයමගක් නිර්මාණය කරන නිවසක් බවට පත් වෙයි. අපි පැහැදිලිවම නැගී සිටින්න ඕනේ. ආය තවත් කාටවත් අත පාණ්ඩ ඕනේ. අදටත් දැන් මේ වෙනකොට පේනවා ඇති ජාත්‍යන්තර වශයෙන් කොයිතරම්නම් මේ දුර්වල වෙනකොට අර තිරිසන් සත්තු වගේ මම දකින්නේ. නේද? ගැඩවිලා දුර්වල වෙනකොට අර මෙච්චරිතර දිග ගැඩවිල්ලෝ ඉන්නවා දුර්වල වෙනකොට එයාව ග්‍රහණයට ගන්නවා කඩී පොඩි සත්තුත් එයාව ග්‍රහණයට ගන්නවා. අපි ආර්ථික වශයෙන් චුට්ටක් හෙල්ලෙනකොට බලන්න වටේ පිටේ තින්න අය කොච්චරනම් අපිව භාවිතා කරන්න හදනවා කියලා මට වැඩිය හොඳට මම හිතන්නේ අපේ වෛද්‍යතුමා මේ ගැන දැනුවත් සඳහන් කරાવી. අපි ශක්තිමත් උනේ නැත්නම් අපිට ගැටලුවක්. අපි ශක්තිමත් වෙන්න ඕන අපි. ඒකද ජයමග නිවස කියන්නේ ඒ වගේ ලස්සන සංකල්පයක්. අපි ශක්තිමත් වෙන එක. අපි ශක්තිමත් නොවන විට අපට එන අභියෝග වැඩි කියන කාරණය ඔබ වහන්සේ පැහැදිලි කරනවා. වෛද්‍යතුමනි ප්‍රතිපත්ති මාලාව පැහැදිලි. මේ ප්‍රතිපත්ති මාලාව මත පිළිහිටන්නට පුළුවන් නම් මේ රට මේ සමාජයේ මීට වඩා යහපත් වෙනවා කියන වාද විවාද රහිතයි. මට එකින් එකට ඔබතුමා සමගින් මේ කාරණා සාකච්ඡා කරන්න හිතෙනවා. අපේ වෛද්‍යතුමනි මේ අරමුණ හා සැලසුම් සහගත බව. පවුලකට අරමුණක් තියෙන්න ඕනේ, සැලසුමක් තියෙන්න ඕනේ. දැන් අපේ සමාජයේ පවුල් වලට අරමුණු නැද්ද? සැලසුම් නැද්ද? නැත්නම් කියන අරමුණු සැලසුම් වෙනස් වෙන්න ඕනේ. තව කොයි තැනටද ගමන් කරන්න ඕනේ? දැන් අපි මෙතන මුලින්ම අරමුණක් දෙන්නේ ජයමග නියමුවට. එතකොට 100%ක් කරුණු වලින් සම්පූර්ණ වෙච්ච ජයමග නිවසක් හැදෙන්නේ සෑහෙන කාලයක් යනකම්. සමහරට ගොඩාක් කල් යනකම්. මොකද ඒකට හේතුව අපි හැමෝම අඩුපාඩු සහිත පුද්ගලයෝ. අපි කවුරුත් සෞර සම්පූර්ණ පුද්ගලයෙක් නෙමෙයි. විවිධාකාර අඩුපාඩු සහිතයි. එතකොට ජයමග නියමුවෙක් විදිහට සම්බන්ධ වෙන පුද්ගලයෙක්ට උනත් 100%ක් නිවැරදි පුද්ගලයෙක් නෙමෙයි. ඒක අපේ ස්වාමීන් වහන්සේ ඊටාම පැහැදිලිව කිව්වේ දේශනා කළේ කාරණා දෙකකින් සමන්විත වෙන්න ඕන ජයමග නියමුවෙක් විදිහට සම්බන්ධ වෙන පුද්ගලයෙක් කියන එක. මොකද්ද කාරණා දෙක? අවංක පුද්ගලයෙක් වෙන්න ඕන. අනික තමයි ජාතියේ යම්කිසි නිෂ්පාදන කාර්යයකට සේවා නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාණ්ඩ නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. ඊටම සුළු ප්‍රමාණයෙන් වෙන්න පුළුවන්. සමහරට උන්වහන්සේ දේශනා කළා වගේ මිරිස්පලයක්වත් හිටවන කෙනෙක්. මුකුත්ම නොකර අර අපි කියනවා අර කටින් බතල කොළ හිටවන චරිත කියලා. ඒ වගේ චරිතයකට හැකියාවක් ලැබෙන්නේ ජයමග නියමයක් වශයෙන් වැඩ කරන්න. එතකොට ජයමග නියමයක් වෙන්න පුළුවන් වෙන්නේ තමන්ගේ අරමුණක් මුලින්ම පිළිටවා ගත්ත කෙනෙක්. එතකොට ඒ පුද්ගලයාගේ අවංකකම සහ ජාතික නිෂ්පාදනයේට යම් කිසි දායකත්වයක් වීමත් ඊළඟට තමන්ගේ අරමුණක් වශයෙන් පිළිටවගෙන ඉන්නවා ඒ පුද්ගලයා. ඒක තමයි මේ පවුලේ කට්ටියත් මම යම් කිසි හෝ ආකාරයකට කොහොම හරි අකණ්ඩව ඒකට උත්සාහ කරලා කවදා හරි දවසක මේ ජයමග නිවස ඇතුළට පරිපූර්ණ ජයමග නිවසක් බවට පත් කරගන්නවා කියන අරමුණ. මම එහෙම කියන්නේ මොකද ගොඩක් තැන්වල අපි ශීල ව්‍යාපාර වල උනත් දැක්කහම නැත්තම් පන්සල් සහ මේ ඒ ආශ්‍රිත ප්‍රදේශ වල දැක්කහම අපිට පේන දෙයක් තමයි අපේ සිල් ගන්න ප්‍රජාව අතරේ උනත් ගොඩක් වෙලාවට බහුල වෙලා ඉන්නේ අපේ කාන්තා පාර්ශවය. පිරිම් පාර්ශවයේ ලංකාවේ 50%කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ වුණාට කොතනත් ගත්තොත් පිරිම් පාර්ශවය සීල ව්‍යාපාර වගේ දේවල්ට සහභාගී වෙන සාපේක්ෂව අඩුයි. ඒකයි ලංකාවේ කොතනක් තියෙන තත්ත්වයක්. ලංකාවේ පිටරටකුණක් තියෙන තත්ත්වයක්. බෞද්ධ දර්ශනය සම්බන්ධ ස්ථානවල පිටරටකුණත් ගත්තොත් වැඩිපුර කාන්තා පාර්ශවයම තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට අපි පවුලක ගත්තොත් පවුලේ ඇත්තම ලංකාවේ ගත්තොත් අපි කියනවා පීතෘමූලික සමාජයක් කියලා. නමුත් ලංකාව ඇත්තට මාතෘමූලික සමාජයක් කියලා සැලකන එක තමයි මම හිතන්නේ වඩාත් නිවැරදි කියලා. මොකද තාත්තා සල්ලි හම්බ කරන වෙන්න පුළුවන් පවුලෙන් පිටට ගිහිල්ලා. නමුත් මුළු පවුලම පවත්වාගෙන යන්නේ ඒ බාරදෝරේ කාර්ය ඉෂ්ට කරන්නේ පවුලේ අම්මා. ඒකින්ද දරුවන් හදන වඩන තැන ඉඳලා
ඒගොල්ලන් උසමහත් කරලා ඒගොල්ලන්ට රැකියාව දක්වා තනියෙන් ජීවත් වෙන්න පරිසරයක් හදන තැන දක්වා මුළු පවුලම එක මිටකට අරන් යන්නේ පවුලේ අම්මා. ඒතර මේ වගේ ලොකු බාරදූර කටයුත්තක අම්මා නිරත වෙලා ඉන්නවා. ඒකින්ද මේ ස්ථානට සම්බන්ධ වෙලා ඉන්න සහ මේක ශ්‍රවණය කරන සියලුම අපේ කාන්තා පාර්ශවයට ලංකාවේ ආච්චි අම්මලට අපේ අම්මලට ඊළඟට අපේ දුවදරුවන්ට හැමෝටම පොදු වගකීමක් තියෙනවා රටේ දියුණුව වෙනුවෙන් ජයමග නියමයක් වඩපත් වෙන්න. ඔබට පුළුවන් පවුලේ හැමෝම එකඟ කරගෙන ගමනක් යන්න බැරි වුණත් තමන් තනියෙන් වුණත් මේ ඊටාම නිවැරදි ගමනට එකතු වුණොත් ඔබට යම්කිසි දවසක හෝ පවුලේ අනිත් සමාජිකයනුත් මේ මගට ගන්න පුළුවන්. එතකොට ඒ වගේ දැඩි අධිෂ්ඨානයකින් යුතුව ඉදිරිපත් වෙන්න ඕන මේ සඳහා. එහෙම නැතුව අපේ තාත්තගේ යම්කිසි අඩුපාඩු කීපයක් තියෙනවා නැත්නම් අපේ අම්මාගේ යම්කිසි අඩුපාඩු කීපයක් තියෙනවා. මේ අඩුපාඩු ටික සේරම හදාගත් දවසට අපි සේරම එකට ඇවිල්ලා මේ ජයමග නිවසට එකතු වෙනවා කියන එක මේ සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙමෙයි ප්‍රායෝගික තත්ත්වයට තියෙන්නේ. ඒ නිසා අඩුපාඩු සහිතව හෝ මම හිතන්නේ ගොඩක් වෙලාවට අද කාලේ තියෙන ප්‍රධාන අඩුපාඩුවක් තමයි මේ අපේ කාන්තා පාර්ශවයට වගේ නෙමෙයි පිරිමි පාර්ශවයේ යම්කිසි මත්පැනට ලොල් වෙච්ච ස්වභාවයක් තියෙනවා. ගත්තොත් සාමාන්‍ය මේ ළඟදී අපේ මගේ මිත්‍රයෙක්ගෙන් වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් මම සම්බන්ධව කරුණු සොයා බැලුවා. සාමාන්‍ය සමාජයේ ගත්තොත් 3න් 1ක් කවදාකවත් පිරිමි පාර්ශවයේ මත්පැන් බීලා නැහැ. තව 3න් 1ක් අර සෝෂල් ඩ්‍රින්කර්ස්ලා කියන ඒ කියන්නේ කලාතුරකින් යම් යම් අවස්ථාවල කාලයකට සැරයක් මත්පැන් පාවිච්චි කරන කට්ටිය. තව පිරිසක් ඉන්නවා සමාජයෙන් 3න් 1ක් ඉන්නවා. ඒ පිරිස තමන්ට ශරීරයට සෞඛ්‍යයට හානියක් වෙන ආකාරයට අපි කියනවා මේ නිරන්තරව බීමත් කමින් හැසිරෙන පිරිසක්. එතකොට අපි ගත්තාම සමාජයේ කොහොම ගත්තත් 3න් 2ක් ඒකින් ගත්තොත් යම්කිසි ආකාරයක පොඩි හෝ විශාල ප්‍රමාණයෙන් හෝ මත්පැන් පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. එතකොට මේ වගේ රටක මුළු පවුල් පිටින් ඇවිල්ලා මේ ජයමග නිවසට එකතු වෙයි කියලා හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. නමුත් පවුලේ එක්කෙනෙක්ට යම්කිසි විදිහකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ජයමග නිවසට අර මූලික කාරණා දෙක තහවුරු කරගෙන ඒක තමයි අවංකකමත් ඊළඟට ජාතික නිෂ්පාදනයට යම්කිසි හෝ දායකත්වයක් දක්වනවා කියන අදහසත් ඇතුව තමන් ජයමග නියමයක් වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් නම් මේ වැඩසටහනට යම්කිසි දවසක පවුල සම්පූර්ණයෙන්ම ගොඩනගාගෙන මේකට සම්බන්ධ වෙන්න සහ තමන්ගේ පවුලත් එක්ක රටත් ගොඩ යන්න හැකියාව තියෙනවා. මම මෙහෙම කියන්නේ මොකද දැන් අපි හැමතිස්සෙම රාජ්‍ය නායකත්වයේ දිහා බලාගෙන හිටියට අපි හොඳටම දන්න එකක් තමයි චෛත්‍ය රාජාණන් වහන්සේ කෙනෙක් හදනකොට උනත් අත්තිවාරමක් දාලා පේසවල්ලු දාලා ඊට පස්සේ චෛත්‍ය බඳ කොටස ගිහිල්ලා අන්තිමට දේවතා කොටු ආදී වශයෙන් පොත් කරේල ගිහිල්ලා අවසානයේ තමයි චූඩාමාණික්කය තියන්නේ නේ. අපි කාටවත් මේ මුලින්ම චෛත්‍යයක් හදනකොට චූඩාමාණික්කය තියලා එතනින් පහළට හදාගෙන ඉන්න හැකියාවක් නැහැ. ඒ වගේ රටක නායකත්වය වුණත් ඒක අපි චූඩාමාණික්කයට සමාන කළොත් එතනින් පහළට මේ රට සහ රටවැසිය අවසානයේදී ගොඩනගන්න බෑ උඩින් පටන් අරගෙන. ඒකින්ද අපි කරගෙන යන වැඩපිළිවෙල තමයි පවුලේ එක්කෙනෙක් යාමගේ නිමක් බවට බඳවා ගැනීමත් ඔහු හෝ ඇය හරහා පවුල නිෂ්පාදනය පවුල නිවැරදි මාර්ගයට ගැනීම කටයුතු කරන්න. ඒ නිසා යාමගේ නිමුවට තියෙනවා ලොකු වගකීමක් මේ තම පවුල අරගෙන රටේ ජයග්‍රහණය තහවුරු කරන වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න. ජයමග නියමුවෙක් නම් ඔබ මුලින්ම අරමුණ සහගත යුතුයි සහ ඔබට පටන් ගන්න පිරිසක් ඕනේ තනියෙන් හරි ඔබ පටන් ගන්න කියන කාරණේ ඔබතුමා පැහැදිලි කරන්නේ අපේ හැමදෙරෝනේ මේ අපේ කතාවක් අහලා තියෙනවා මේ ලෝකෙට පරකාසේ ගෙදරට මරකාතේ කියලා මේ අවංක වීම ගැන කතා කළා. අවංක වෙන්න ඕනේ ජයමග නියමුවෙක් නම් කියලා. අවංක වෙනවා කියලා පෙන්නගෙන එන්නත් පුළුවන් අපේ හැම දැන් අපි අර කියමනෙන් අහලා තියෙන එහෙම දෙයක් නේ අවංකයි කියලා ලෝකෙට පෙන්නනවා. හැබැයි ඇත්තටම අවංක නැහැ. එතකොට එහෙම නොවුනහම මේ සමගි වෙනවා කියන කාරණේට මම එන්නේ අපේ හැමෝටනේ. මේ දෙවෙනි කරුණ තියෙන සමගි වීම. කොන්දේසි විරහිතව සමගි වීම. ඉදිරියට වචන දෙකක් එකතු වෙනවා. අපේ රටේ අපි දකින්නේ වැඩිපුරම කොන්දේසි දාලා සමගි වෙන්න යන අවස්ථා. අපේ ගෙවල් ඇතුළත අපි දකින්නේ අපේ හැමෝටනේ සමගි වෙන්න නම් කොන්දේසියක් තියෙනවා. මට මේ දේ ලැබුණොත් මං කැමතියි සමගි වෙන්න. මේ දේ දෙනවා නම් අපි කැමතියි එකතු වෙන්න. දැන් රට තියෙන්නේත් එහෙම තැනකදත් කියලා හිතනවා. ඇයි අපි හැමෝටනේ කොන්දේසි විරහිතව සමගි වෙන්න ඕනේ?
ඇත්තටම මෙහෙමයි. අපේ සමගිය කැඩෙනවා කියන්නේම අපේ බලය බෙදෙනවා කියන එක. දැන් අපිට හොඳට තේරෙනවා ජාත්‍යන්තර වශයෙන් මේ තරම්ම පීඩනයක් අපේ රටට එල්ල කරන වෙලාවෙත් අපේ මිනිස්සු සමගි වෙන්නේ නැහැ. ඒක අපි පුහුණු කරලා නැහැ. මේක මතක තියාගන්න ඕනේ හැම දෙයක්ම පුහුණු කරන්න ඕනේ කියලා. පසුගිය කාලේ අපේ මිනිස්සු මේ මැරි වැටෙන්න පටන් ගත්තා. රෝගයට හින්දා මේ කොරෝනා රෝගයේ හින්දා කොවිඩ් වසංගතයේ වෙලාවේ. ඒ වෙලාවෙවත් අඩුම ගානේ මේකේ ප්‍රතිකාර සඳහා කරන්න ඕන සමහර වැඩවලදී අපේ සමගියක් තිබුණේ නැහැ. සමගි වෙන්න ලෑස්ති නැහැ. සමහර අය පටු ආකල්ප වලට ගිහිල්ලා. ඉතින් පොඩි වචනයක් ඇති දීර්ඝ වශයෙන් බිඳීම් වලට යන්න. ඉතින් දැනටත් එහෙමමයි. ඉතින් ඒක නිසා අපි මේක සමගිය කියන එක නුවන් මේ මානසිකව පුහුණු කරන්න ඕන එකක්. ඒක gederin පුහුණු කරන්න ඕන එකක්. දරුවන්ට පැහැදිලිවම දරුවන්ට පුංචි කාලේ ඉඳන් සමගිය පුරුදු කරන්න ඕන. පාසලේ පන්ති කාමරේ ළමයින්ට සමගිය පුහුණු කරන්න. අපි ඉස්සර ක්‍රීඩා වලින් අපිට පාසලේ වැඩියෙන්ම ලැබුණේ සමගිය පුහුණු කරන එක. සමගි වෙලා ඉන්න මොනම තත්වයක් යටතේ හරි සමගි වෙලා ඉන්න. ඉතින් එන්න මේ සංකල්ප වලට ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙන බව පේනවා. ඉතින් තවත් ඉස්සරහට මේ විදිහට ගියොත් එහෙම මෙතනින් පස්සේ දැන් මේ තාම මේ රට බාරගෙන කටයුතු කරන්නේ ඉතා වැඩිහිටි පිරිසක්. තාමත් වැඩිහිටි පිරිසක්. එතකොට මේ අපි දැන් මේ වෙනකොට කියන්නේ මේ තරුණ පිරිස් පිරිහිලා කියලා. එතකොට දැන් අපේ දැන් හුඟක් කට්ටිය කතා කරනකොට කියනවා දැන් මගේ වයස අවුරුදු 50 මට්ටමේ තියෙන්නේ අවුරුදු 51ක්. එතකොට මේ මට්ටමේ අය නෙවෙයි ඊටත් පල්ලෙහා කට්ටිය තමයි පිරිහිලා තියෙන්නේ. අපි තමයි බේරිච්ච කට්ටිය කියලා කියන්නේ. එතකොට මේ රට පාලනය කරන්නේ අපිට වැඩිමල් පිරිසක්. බොහොම අඩු කෙනෙක් තමයි අවුරුදු 50 පිරිසක් ඉන්නේ. හරිද? එතකොට දැන් පිරිහිලා තියෙන්නේ කවුද? එතකොට එහෙ වැඩිහිටි පිරිස එච්චර පිරිහිලා නම් තව පල්ලෙහා මට්ටම් වලට මේවා එනකොට කොහොම දෙයක් වෙයිද? ඒක නිසා අපි කල යුත්තේ මේ සමගිය වගේ අත්‍යවශ්‍ය සංකල්ප සමගිය විතරක් නෙවෙයි කියන අවංකකම, කාර්යක්ෂමතාවය, එතකොට නාස්තියවම කිරීම වැනි රටට අවශ්‍ය කරන මූලික සංකල්ප නිවසේදී පුහුණු කරන්න ඕනේ. මේ අය ඔක්කොමලා දන්නවා හොඳටම ඔය ත්‍රස්තවාදී කණ්ඩායම් අවුරුදු 30ක් විතර මං හිතන්නේ මේ යුද්ධයේ තියෙන කාලේ විශාල පිරිසක් පුංචි කාලේ ඉඳන් පුහුණු කරනවා. මරාගෙන මරණ කල්ලි හදන්නේ පුහුණු කරලා. ඒ කට්ටිය වෙනමම කණ්ඩායම් වශයෙන් පුහුණු කරනවා. දැන් භික්ෂුන් වහන්සේ ගත්තොත් පිරිවෙන් වල භික්ෂු ජීවිතයක් ගත කරන්න අවශ්‍ය විදිහට චූටි කාලේ ඉඳන් පුහුණු කරනවා. කතාව වෙනස්. එතකොට දානේ ගන්නේ කෑම නෙවෙයි දානේ, කනව නෙවෙයි වළඳනවා. ඒක ක්‍රමවේදයක් තියෙනවා, ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා. මේ චූටි අපේ පොඩි සයන් වහන්සේලා මේ ඔක්කොම පුරුදු කරන අම්මා තාත්තා නැතුව ඉන්නේ. ඒක බලෑනියක් ඒ පුරුදු වෙන්නේ. එතකොට නිවෙස්වල රට ඉදිරියේදී ගොඩනගන්න නම් චීනය කියන රට දියුණු වෙන්නේ අවුරුදු 30 ගානක සැලසුමකින්. එතනත් ආධ්‍යාත්මික දියුණුව නෑ එහෙම කියන්න. අපිට ඒ පැත්ත දියුණු කරගන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට අපේ රටේ එහෙ දියුණු වෙන්නේ අවුරුදු 30ක සැලසුමකින්. අපේ රටේ පළවෙනි විදුලි يعني ඉලෙක්ට්‍රික් කාර් එක නිර්මාණය වෙන්නේ 1977. ජයමග නාලිකාව හරහා එතුමාව අපිට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. හිට අනිද්දා අපේ දරුවෝ මේ එතුමා සමග සම්බන්ධ වෙලා මේ පින්වන්ත අයට ඒ අත්දැකීම ලබලා දුන්න රටට නිෂ්පාදනය කරපු ඒ මහත්මයාව හම්බෙන්න පුළුවන් වෙයි. ඉතින් එදා ඉඳන් මේ වෙනකොට සැලසුමක් තිබුණේ නැහැ. ක්‍රමවේදයකට යන්නේ නැහැ. දරා ගැනීම නැහැ විශේෂයෙන්ම. පොඩි දෙයක් අසාර්ථක වෙනකොට දරා ගන්න බෑ. ඉතින් අන්න එහෙම අපි හැම වෙලේම බලන්න ඕනේ මෙන්න මේ කියන දරා ගැනීම වලට යන්න පුළුවන් තරම් පුහුණු කරන්න, සමගිය පුහුණු කරන්න, ගොන්දේසි විරහිතව කියලා කියන්නේ ඒක මොන තත්ත්වයක් තිබ්බත් අපි සමගි වෙන්න ඕනේ. ප්‍රතිපත්තියක් වටේ සමගි වෙන්න ඕනේ. රටකේ තියෙන ඊට පස්සේ කිනකාගේ අතර තියෙන පොඩි වෙනස්කම් වලදී ඒ ගැන කතා කරා, තර්ක කරා, ඊට පස්සේ ආයෙ සමගි වෙලා ඉන්න ඕනේ. මේක එහෙම නෙවෙයි, පරම්පරා ගානක් වෛර බැඳගෙන කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. ඒකද මෙන්න මේ පුහුණුව නිවසේදී ලබා දෙන්න ඕනේ අනාගත අභිවෘද්ධිය සඳහා. එහෙමයි අපි හැමෝටම දැන් අපි රට හදන තැනනේ ඉන්නේ වෛද්‍යතුමනි. රට හදන්න හැමදෙනාම කතා කරන මොහොතක අපි මේ නිවස හදාගෙන රට හදන්න පියවරින් පියවරට ඉස්සරහට යන්න හදන්නේ. ඒ ගමනේදී දැන් මේ ප්‍රතිපත්ති මාලාව ඊටම සාර්ථකයි සහ බැලුව බැලමට මේ ප්‍රතිපත්ති මාලාවේ පිහිටා ගත්තොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. හැබැයි අපේ සමාජය තුළ අපි දකින්නේ තනි පුද්ගලයන් වශයෙන්, ඒ වගේ විශේෂයෙන් පවුලක් වශයෙන්, සංවිධාන වශයෙන් ආරම්භය බොහොම ජව සම්පන්නයි. බොහොම ජව සම්පන්න ආරම්භයන් ගන්නවා. ටික දුරක් යනවා. හැබැයි
ඒ ආපු දුර ආපු වේගයට වඩා වැඩි වේගෙන් එක්කෝ නැති වෙලා යනවා නැත්නම් කඩා වැටීමකට ලක් වෙනවා. දැන් ජයමග නිවස මේ ප්‍රතිපත්ති මාලා ඔබතුමා කව සැලසුම් සහගත විය යුතුයි කියලා. ඒතකොට සැලසුම් සහගත වීම ඇතුලේ අකණ්ඩව මේක පවත්වාගෙන යන්න මොන වගේ උපක්‍රමද භාවිතා කරන කෙනෙක්ට මුලින්ම ඇතුල් වීම සිද්ධ වෙන්න පුළුවන් අපේ හැමෝටම. නමුත් ටික දුරක් යද්දී දැන් බෑ වගේ හිතෙන්නත් පුළුවන්. මොකද කරන්න ඕනේ ඒකට? මම හිතන්නේ ලංකාව රටක් විදිහට ගත්තාම අපි ඉතාම පහළ මට්ටමක වැටලා ඉන්න අවස්ථාවක් මේක. අපි ඉහළ මට්ටමකින් අවස්ථාවක් නෙවෙයි රටක් විදිහට ගත්තාම. මම එහෙම කියන්නේ මොකද ඔබ මුහුණු පොත වගේ දෙයක් පරිශීලනය කරනවා නම් ඔබ දැකලා ඇති රටේ රාජ්‍ය නායකයාගේ ඉඳලා පහළ ඉන්න සාමාන්‍ය රටවැසියා දක්වා විවිධාකාර වෘත්ති වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ත්‍රිරෝද රත්න රියදුරෙක් වෙන්න පුළුවන්, ඕනෑම වෘත්තිකයෙක් දක්වා සියලුම දෙනා ඊටම දැඩි ලෙස අපහාසයට බඳුන් වෙන අවස්ථාවක්. කිසිම කෙනෙක් නැහැ මේ රටේ ගෞරව ලබන කෙනෙක්. ඊටම කනගාටුයි කියන්නේ. පූජ්‍ය පක්ෂයට පුදුමාකාර විදිහට මඩ ප්‍රචාර වෙන්න පුළුවන්, අවලාද නැගීම් වෙන්න පුළුවන්, යම් කිසි සත්‍යතාවක් තියෙන වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. වෛද්‍යවරුන්ටත් එහෙමයි. ත්‍රිවිල් රත්න රියදුරන්ටත් එහෙමයි. රාජ්‍ය නායකයන් ගැන කතා කරලා තේරුමක් නැහැ. ඒ තරමටම හැමෝම ඊටම දැඩි ලෙස අපහාසයට ලක් වෙන අවස්ථාවක්. මේ අපහාසය කියන එක හදාගත්තේ කවුද? මේක හදාගත්තේ අපිමයි. මම එක කතාවක් කියන්නම්. මම මඩකලපුර රෝහලේ සේවය කරනකොට මඩකලපුර රෝහලේ තියෙනවා රෝහල තියෙන මඩකලපුර දිස්ත්‍රික්කයේ මූද පැත්තට වෙන්න මඩකලපුවේ උන්නච්චික ජලාශයක් තියෙනවා. ඒක අපේ ඩී.එස්. සේනානායක මැතිතුමා ඉන්න කාලවල හදපු මේ සංවර්ධන ව්‍යාපෘතියක්. ලොකු ජලාශයක්. හරිම ලස්සන ප්‍රදේශයක්. එතකොට මේ උන්නච්චි කියන ජලාශය ආශ්‍රිතව තියෙනවා එක ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ සාමාන්‍ය මිනිස්සු සාමාන්‍යයෙන් ඉන්නේ ටිකක් දුප්පත්ම කට්ටිය. මඩකලපුවේ දුප්පත්ම පිරිස ඉන්නේ ඒ ආශ්‍රිතව. කාරණේ වෙලා තියෙන්නේ මොකක්ද? දැන් අපේ ස්වාමීන් වහන්සේ අර LTT ව්‍යාපාරේ නැත්තම් ත්‍රස්තවාදී ව්‍යාපාර ගැන මතක් කරපින්ද මම කියන්නේ. ඒ ප්‍රදේශයේ තමයි වැඩිපුරම ළමා සොල්දාදු බඳවාගෙන ඉඳලා තියෙන්නේ නැගින පළාතේ. හැම පවුලකම ළමා සොල්දාදුවෙක්. දෙමාපිය ගොඩක් වෙලාවට මැරිලා නැත්තම් ළමා සොල්දාදු විදිහට ගිහිල්ලා එක්ක ආබාධිත වෙච්ච කට්ටිය. එහෙම නැත්තම් පවුල් විනාශ කරගත්ත කට්ටිය. ඒ වගේ කවුරුවත් අධ්‍යාපනය ලැබලා ඉස්සරහට ගිය කට්ටිය නෑ. අපි දන්නවා සාමාන්‍ය ලංකා යාපනයට කියලා බැලුවොත් යාපනයේ දරුවෝ යුද්ධ කාලෙත් ඊට පස්සුවත් ඊටම හොඳට තමන්ගේ අධ්‍යාපනය ලැබුවා. හැබැයි නැගින පළාතේ එහෙම වෙන්නේ නෑ. මොකද නැගින පළාතේ පිරිස් තමයි වැඩිපුර දෙනා යුද්ධයට සහභාගී වුණේ. මොන යුද්ධ යාන්ත්‍රණය අරගෙන ගියේ නැගින පළාතේ දෙමළ වැසියන්ගේ. ඒතකොට මඩකලපුවේ යම්කිසි ප්‍රදේශයක මේ මං කියපු ප්‍රදේශයේ හැමෝම ඉගෙන ගත්ත කට්ටිය නෙමෙයි. බහුතරයක් දෙනා. අඩු ගානේ කිසිම වෘත්තියකට ගියපු රජයේ රැකියාවක් කරන කෙනෙක්, වෛද්‍යවරයෙක් නැත්තම් ගුරුවරයෙක් නැත්තම් මොකක් හරි අපි කියනවා සමාජයේ රෝල් මොඩල්ස් කියලා. ඒ වගේ දකින්න පුළුවන් සම්මත චරිත ඒ ප්‍රදේශයේ ජීවත් වෙලා නැහැ. අවුරුදු 20කින් 30කින් එහෙ ළමයි තමන්ගේ අල්ලපු ගෙදරක නැත්තම් තමන්ගේ සමාජයේ ඒ වගේ රෝල් මොඩල් එකක් දැකලා නැහැ. ඒකින්ද අදට ගිහිල්ලා බැලුවත් ඒ ප්‍රදේශය ඊටාම දුප්පත්. ඒ ප්‍රදේශයේ දැරියෝ අවුරුදු 14 15කට විවාහ වෙනවා. දරුවන් ලබනවා. ඊට පස්සේ පෞල් ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ මත්පැන් සහත වෙන දුරාචාරයන්ට පුරුදු වෙනවා. සම්පූර්ණ විනාශයට පත්ව ප්‍රදේශයක් තියෙනවා. ඒතර මම කියන්න ගියේ ඒක තමයි දකින්න පුළුවන් තත්ත්වය ලංකාවේ සාමාන්‍ය දේශපාලනය ගත්තත්. මේ වෙනකොට දේශපාලනයේ කිසිම හොඳයි කියලා කියන චරිතයක් මම නම් දැකලා නැහැ. හැමෝටම විවිධාකාර ප්‍රශ්න. හැමෝම උත්සාහ කරනවා අනිත් අයට මඩ ගහන්න, අනිත් අයගේ වැරදි හොයන්න, අනිත් අයව විවේචනය කරන්න. තමන්ගේ වැරදි අඩුපාඩු ගැන තමන් ඇතුළට හැරිලා තමන්ගේ ඇතුළාන්තය සම්බන්ධ පරීක්ෂා කරලා බලන්න කාටවත් අදහසක් නැහැ. එතකොට මේ වගේ තත්ත්වයක් යටතේ ජයමගේ සංවිධානයේ අපේ ඊළඟ අදහස තමයි අපි නිරන්තරයෙන්ම එකිනෙකාට ගෞරව කළ යුතුයි කියන කතාව. අපි ਸਰව සම්පූර්ණ පුද්ගලයෝ නෙමෙයි. අපි අඩුපාඩු සහිතයි. ඒ නිසා අනිත් අඩුපාඩු සහිත පුද්ගලයන්ටත් අපි යම් යම් ප්‍රතිපදාවන් මට්ටම වල ඉඳලා යම් යම් මට්ටමක ඉඳලා
ගෞරව කරන්න ඕන. අපි සාමයෙන් ඉන්න ඕන. අනිත් පුද්ගලයාට මඩ ගහන්න, නැත්නම් ඒ පුද්ගලයාට චරිතය විනාශ කරන්න, නැත්නම් ප්‍රායෝගිකව පුද්ගලයාට හිංසා කරන්න යන්නේ නැතුව අන්‍යෝන්‍ය සමගිය වගේම අන්‍යෝන්‍ය ගෞරවයත් ආරක්ෂා කරගත්තොත් විතරයි රටක් කොයි විදියට අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ වගේ කාලෙක අපි ඉස්සරහට ගියොත්, මේ මට්ටමට හැදුනොත් යම් කිසි දවසක අපේ දරුවෝ අර වගේ රෝල් මොඩල්ස්, ඒ කියන්නේ සමාජයේ දකින්න පටන් ගනි, උගත් පවුල් ඇති වෙයි, ඊට පස්සේ වෘත්තිකයන් ඇති වෙයි, ඉගෙනගත්ත කට්ටිය විශ්වවිද්‍යාල ගිහිල්ලා ලංකාවට යම් කිසි සේවයක් කරන පිරිස් දකින්න ලැබෙයි. මේ විදිහට එකිනෙකා අතර අන්‍යෝන්‍ය කුලල්කා ගැනීම සහ අපහාස කර ගැනීම මූණු පොතේ වෙන්න පුළුවන්, වෙන ආකාරයට වෙන්න පුළුවන් දැක්කොත් අපේ දරුවොත් පුරුදු වෙන්නේ ඒ ආකාරයටම වෙන්න. ඒ නිසා කවදාකවත් අනිත් එක්කෙනාට පහර ගහලා මඩ ගහලා විනාශ කරලා අපිට අපි ලංකාවක් විදිහට දියුණු වෙන්න බෑ. ඒ නිසා කවදාකවත් ඔබ හිතන්න එපා. මුහුණු පොතේවත් කවදාකවත් නැත්තම් පෝස්ට් එකක් අපි සමාජ ජාලාවල ලැබුණත් තව කෙනෙක්ට අපහාස කරන, විරෝධතා දක්වන, බනින පෝස්ට් එකක් නම් ෂෙයා කරන්න එපා. මොකද මේ ෂෙයා කළාම වෙන්නේ තව දරුවෙක් එක දකින්න පුළුවන්, තව කෙනෙක් දකින්න පුළුවන්. ඒ පුද්ගලයාගේ හිතේ වෛරයක්, ක්‍රෝධයක් පැතිරෙන වෙන්න පුළුවන්. එමගින් තමනුත් ක්‍රෝධයේ පැතිරීමට දායක වූ පුද්ගලයෙක් බවටපත් වෙනවා. ඒ නිසා ලංකාව රටක් විදිහට දියුණු වෙනවා දකින්න කැමති නම් තමන් ආදර්ශමත් වෙන්න. එමගින් අනිත් පුද්ගලයාත් අතර සමගිය ආරක්ෂා වෙනවා, අන්‍යෝන්‍ය ගෞරවය නිරන්තරයෙන් ආරක්ෂා වෙනවා. අවසානයේදී රටක් විදිහට දියුණු වෙන්න පුළුවන් වෙයි අපිට. අනිවාර්යයෙන් අපේ හැමදෙරෝනේ මේ දැන් අපි මෙවැනි කාරණා ගණනාවක් අපේ සාකච්ඡාවලදී මීට පෙරත් කතා බහ කරලා තිබෙනවා. ඒකෙන්ද මට අවසර දෙන්න කාරණා කිහිපයක් මගහැරලා ඉස්සරහට යන අපේ හැමදෙරෝනේ මේ අපේ මේ සාකච්ඡාව ඇතුලේ එක තැනක මෙහි සඳහන් වෙනවා අපේ හැමදෙරෝනේ මේ අවවාද දීම පිළිබඳව ආදර්ශයේ පිහිටා අවවාද දිය යුතුයි කියන කාරණේ. දැන් අපේ සමාජයේ අවවාද දෙන්න ඇති වෙන්න අපිට හම් වෙනවා අපේ හැමදෙරෝනේ මේ කාල සීමාවෙදී මේ සමාජ මාධ්‍ය ජාලා වලට ගියහම වෛද්‍යතුමනි අවවාද දෙන්න විවිධ පිරිස් ඉන්නවා. අභිප්‍රේරණ වැඩසටහන් කරන විවිධ පිරිස් ඉන්නවා. අභිප්‍රේරණ වැඩසටහන් වල නම්ම සමහරට ඉංග්‍රීසි පරිවර්තන විදිහට දමාගෙන ඒ ඔස්සේ ඇවිල්ලා මේ සමාජීය අභිප්‍රේරණය කරනවා වෙනුවට වෙනස් මාර්ගවලට අපි අරගෙන යන අවස්ථා අපි දකිනවා. පසුගිය කාලෙත් අපි දැක්ක අපේ හැමෝටම මේ උතුම් බුද්ධ ශාසනයට, ආර්ය මහා සංඝරත්නයට ඇතැම් විට මෙවැනි මේ අවවාද දෙන මුවාවේ යම් කිසි ආකාරයේ වෙනස් මාර්ගවලට ගමන් කරන අවස්ථාවන්. එතකොට ඔබ වහන්සේලා සඳහන් කරන සහ ජයමග සංවිධානයේ සඳහන් කරන ජයමග නිවස තුල තිබෙනවා අවවාදයේ පිහිටා ආදර්ශ දිය යුතුයි කියලා. මෙන්න මේ කාරණා දෙක එකට සම්බන්ධ කර ගැනීම වඩා සුසුයි කියලා මට හිතෙනවා. අපේ හැමෝටම මෙවැනි තත්ත්වයන් එක්ක අපි අපේ නිවස තුලින් ආදර්ශය කොයි විදිහටද අවවාදය දීම වෙනුවෙන් යොදාගත යුත්තේ? බොහොම හරි. එතෙන්ට තව පොඩි කාරණාවක් අපිට මේ මට ඊට කලින් මේකට උත්තර දෙන්න කලින් අපේ වෛද්‍යතුමා පොඩි සැලසුමක් තියෙනවා. බොහොම හොඳ වැඩපිළිවෙලක් ආරම්භ වෙමින් තියෙනවා. මම හිතන්නේ ඉක්මනටම අපිට සම්බන්ධ කරලා දෙන්න පුළුවන් මේ සමාජ මාධ්‍ය ජාලාවල තියෙන සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කිරීම පිළිබඳව පාඨමාලාවක් ජයමග නාලිකාවේදී ඉදිරියේදී මේක කොහොමද අර හොර දේවල් හොයාගන්නේ කොහොමද, ඊළඟට මේවා කිරීමෙන් එන අනර්ථය මොකක්ද, මේ අපි ඒකෙදි කළ යුත්තේ කුමක්ද, ප්‍රයෝජනයක් ඇති විදිහට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඊටාම විද්වත් කීප දෙනෙක් මාත් එක්ක සාකච්ඡා කරා. මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න නාලිකාව ඔස්සේ මම හිතන්නේ අපි එක කරන්න පුළුවන් වුණොත් වැඩි දෙනෙකුට පුළුවන් වේවි මේක නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳව මඟ පෙන්වීමක් කරන්න. අවවාදය කියන එක අපි මෙන්න මේ වගේ ජයමග නියමයක් එන්න ඕනේ මෙන්න මේ වගේ තීරණයකට. එතකොට හරි ලේසි මේක කරන්න. මම දකිනවා ගෙදර ඉන්න කෙනෙක්ගේ අඩුපාඩුවක්. අපි හිතමු එයාට පොඩ්ඩක් නැත්තම් හරියට පරස වචන කියනවා. දැන් එයාට අවවාදය දෙන්න මම සූදානම් වෙන්න ඉස්සෙල්ලා චුට්ටක් මගේ පැත්තට හැරිලා බලනවා. මම කොච්චර පරුෂ වෙනවද කියලා. හරිද? එතකොට පොඩ්ඩක් නැත්තම් පරුෂ වචන කියන කෙනා බලාපොරොත්තු වෙනවනේ ඒවත් එක දැන් මේ වෙනකොට එතකොට මමත් පරුෂ වෙලානේ. එයා පරුෂ වෙනකොට නරක ඕනම වැඩක් කරද්දී රත්විලි දැවිලි පිච්චිලි එයා තුල ඇති වෙනවා. ඒ කියන්නේ අපි පැහැදිලිවම අපහසුකම් ඇති වෙනවා නරක වැඩ කරන මිනිස්සු ළඟ. බාණින අය, හැම වෙලේම තරහ යන අය ඔක්කොම ඉන්නේ සහනෙන් නෙවෙයි අසහනයකින්. එතකොට ඒ පරිසරයේ මම මේ නියමුවා මොකද කරන්නේ? සහනෙන් ඉඳලා පෙන්වන්න ඕනේ. හරිද? ඒක ටික දවසක් යනකොට අරයට තේරෙනවා එයා පැහැදිලිව මොකක්ද දැන් අපි හිතමුකෝ කම්මැලිකමින් ඉන්න පිරිසක් ඉන්නවා.
හරිද? මේවා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා අපිට ඇත්තටම පෙන්නලා තියෙනද මම මේ කියන්නේ. අපිව හැදෙන්න අපිට ලොකු කාරණාවක් වුණා ඒවා වචනයක් කියලා නෑ. පෙන්නලා තියෙන්නේ. වැඩිපුර කරලා තියෙන්නේ පෙන්නලා තියෙන එක ආදර්ශයෙන්. ඒක අවවාද 100ක් දෙනවට වැඩිය හිතකට වදිනවා හොඳටම දැනෙනවා ඒක. ඉතින් අර කම්මැලි පිරිසක් ඉන්න අතරේ ගෙදර ඉන්න අම්මා කියන්නකෝ දැන් මේ ළමයින්ට පේනවා මෙයා වැඩ කරනවා මෙයා ඊටාම ක්‍රමානුකූලයි හැම දෙයක්ම ඉක්මනින් කරගන්නවා එයා එයාගේ භාවනාවත් කරනවා එතකොට එයා අනිත් දේවලුත් කරනවා හැම දෙයක්ම කරනවා මේ සන්තෝෂෙනුත් ඉන්නවා දැන් අර කම්මැලි මිනිස්සුන්ට හොඳට හිතට වදින මේක එක දවසෙන් වෙන්නේ නැහැ අපේ වෛද්‍යතුමා වගේ එක දවසෙන් වෙන්නේ නැහැ මේ ප්‍රතිඵලය ලැබෙනකන් දරාගෙන යන්න ඕන කෙනෙක් අවවාදයේ පිහිටා පැහැදිලිවම ආදර්ශයේ පිහිටා අවවාද දෙමින් පැහැදිලිවම ආදර්ශයේම ඉඳගෙන අවවාද දෙමින් යම්කිසි කාලයක් බය නැතුව යන්න අපිට සිද්ධ වෙනවා මේ රට නිවැරදි කරගන්නත් ඒක කරන්න. හරිද? රට ජාතිය පිළිබඳව හැඟීමක් තියෙනවා නම් අපි හැමෝටම තමන්ගේ බලපවත්වන මේ පරාසයක් තියෙනවා. මම ඔය පරාසය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕනේ හැමෝටම නුවන්. පරාසය කියලා අපි හඳුන්වන්නේ තමන් මේ වෙනකොට ගොඩනගාගෙන තියෙන තව කෙනෙකුට බලපවත්වන්න පුළුවන් තව කෙනෙක්ගේ හිතට බලපාන්න පුළුවන් කොච්චර දුරක්ද කියලා හැමෝම බලන්න මට කී දෙනෙක්ගේ හිතකට බලපාන්න පුළුවන් පෞරුෂයක් මම ගොඩනගාගෙන ඉන්නවද කියලා. හරිද? හැම කෙනෙක්ම බලන්න සමහර කට්ටියට එක්කෙනෙක්වත් නැහැ. ඒ තමන්ගේ චර්යාව හින්දා කියලා තියෙනවා. තමන්ගේ චර්යාව ඊටාම නරකනම් කේලන්නම් කියන්නේ ගෙදර ගිහිල්ලා තෝපදුපමනම් කතා කර කර ඉන්නේ වැඩක්ම නැති විදිහට නම් ජීවත් වෙන්නේ කවුරුත් කියන දේ අහන්නේ නැහැ. හරිද? මම මොනවා හරි කිව්වොත් කාගේ හරි හිතට වදින්නේ. ඒ වගේ පරාසයක් හැමෝටම ඉන්න ඕන. අඩුම ගානේ පවුලේ කීප දෙනා හරි තමන්ගේ පරාසය තුනට ගන්න උත්සාහ කරන්න. ඒක ලේසි වැඩක් නෙවෙයි. සමහර අය හැබැයි ගමක් තමන්ගේ පරාසයට අරන් තිනවා. සමහර අයගේ පරාසය 100ක් 200ක් ඉන්නවා. අන්න ඒ පරාසයක් හදාගන්න හැමෝම දැනගෙනම සැලසුම් සහගත වැඩ කරන්න ඕන. එන්න ඒ පරාසය හැදෙන්නේ නම් අවවාද දීමෙන් විතරක් නෙවෙයි. අවවාද දීමෙන් ওই පරාසය හැදෙන්නේ නැහැ. පැහැදිලිවම තමන්ගේ පරාසය වර්ධනය වෙන්නේ ආදර්ශයෙන්මයි. ආදර්ශයෙන් වැඩ කරන කෙනාගේ පරාසය වැඩි වෙලා තමයි අතීත කාලෙදී ගමේ නායකයා බවට පත් වුණා. ගමේ නායකයා පාර්ලිමේන්තුවට ආවා. දැන් එහෙම ක්‍රමයක්වත් නැහැ. මේ ඒ කෙසේ වෙතත් හැමෝම තමන්ගේ පරාසය වර්ධනය කරගන්න අවවාදය දෙන්න කලින් තමන් ආදර්ශ සම්පන්න නැත්තම් ඉක්මනට තමන්ගේ අඩුපාඩු හදාගන්න මේකෙන් වෙන ලොකුම ලාභය තමයි අනිත් අයගේ අඩුපාඩු තමන්ට ආශිර්වාදයක් වෙනවා. අනිත් අයගේ අඩුපාඩු වලට මම මේ කියන්න ගිහිල්ලා ඉවරලා මම ඉන්න එපා ඉස්සෙල්ලා ආදර්ශ සම්පන්නව. ඒකද අනිත් අයට තමන් අන් අයව හදන්න යෑමෙන් අන් අයට අවවාද දෙන්න නම් ආදර්ශයේ පිටවන්න ගිහිල්ලා තමන්ව හැදෙනවා හැම පැත්තකින්ම. ඒකද මේක තමයි ඔය පරාසය කියන සංකල්පය හැමෝම පොඩ්ඩක් හිතලා බලන්න මගේ පරාසය එක්කෙනාද දෙන්නද තුන් දෙනාද 10 දෙනාද පොඩ්ඩක් බලන්න මේ පරාසය වර්ධනය කරගන්න කවුරුත් උත්සාහ කරන්න ඕනේ. එහෙම අපේ හැමෝටම හිතෙකම මේ අපේ ජයමගේ නියම සංකල්පය මීට පෙර සාකච්ඡා කරපු සංකල්පයක්. ඒ සංකල්පනාව තුළ මේ ප්‍රත්‍යක්ෂ සටහන පිළිබඳව අපි නිරන්තරයෙන් කතා බහ කළා. එතකොට මේකෙත් සඳහන් වෙනවා අපේ හැමෝටම මේ දෛනික ප්‍රත්‍යක්ෂ සටහන් භාවිතා කිරීම. එතකොට ජයමගේ නියමයක් විදිහට ප්‍රත්‍යක්ෂ සටහන භාවිතා කිරීම සහ ජයමගේ නිවස විදිහට ප්‍රත්‍යක්ෂ සටහන භාවිතා කිරීම. එතකොට මේක එකක්ද දෙකක්ද අපේ හැමෝටම? දෙකක් විතර නෙවෙයි දෙක තුනක්. එහෙමයි. පැහැදිලිවම අපි අතීතය ආදර්ශයට අරගෙන අතීත අත්දැකීම අනුව වර්තමානය නිවැරදි කරන්න ඕන අනාගතය යහපත සඳහා. අතීතය අමතක කරලා බෑ. අතීතය හොඳින් විශ්ලේෂණය කරලා වර්තමානය නිර්මාණය කරන්න ඕන අනාගත යහපත සඳහා වැරදිච්ච තැන් ආය වර්ධින්න බෑ. ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ අන්න ඒ වගේ ප්‍රතිඵලදායක අධි බලති මේ ක්‍රියාවලියක්. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අධිබලති ක්‍රියාවලියක් කියලා කියන්නේ මම ඉක්මනින් මානසිකත්වය සකස් වෙන ඊටාම ප්‍රබල දෙයක් බුද්ධ ශාසනයේ හැම තැනකම ප්‍රත්‍යවේක්ෂාව තියෙනවා. අඩුම ගානේ දැන් අපි ඒ කියන්නේ දවසකට ප්‍රත්‍යවේක්ෂාව කියන එක සිද්ධ කරන්න බොහෝ වාර ගණක් මම මේ සිවුර පොරවන වාරයක් ගානේ මේ සිවුරට ඇලෙන්නේ නැහැ කියන විදිහට ප්‍රත්‍යවේක්ෂාව කරන්න ඕන. ආහාර ගන්න හැම වෙලාවෙම ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න ඕන මේ ආහාරයට ඇලෙන්නේ නැතුව ජීවත් වෙන්න. ඒ මදිවට රාත්‍රියට නැවත වාරයක් අතීත ප්‍රත්‍යවේක්ෂාවක් කියලා අතීතේ මට බැරි වුණා නම් මේ අහවල් තැනදී මං සිවුර පොරවල්දී මේක මේ සිවුර මොකටද කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න බැරි වුණා නම් ඒවත් කරලා ඒවත් පිරිසිදු කරගන්න ඕන. ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ පැහැදිලිවම අනිත් පැත්ත හැරලා හැදෙන්න තමන්ගේ අඩුපාඩු දැකලා හැදෙන්න තියෙන වැඩේ. ඉතින් ඒක නිසා අපි මේ සංකල්ප දැන්වත් නුවන්
මේ රට කියන්නේ අපේ වෛද්‍යචාර්යතුමා මේ අපේ රට කියන්නේ මොකක්වත් නෙමෙයි මේ රට කියන්නේ බෞද්ධ ධර්මයට මූලිකත්වය දෙන රටක් කියලා හැමෝම කෑ ගහලා කියනවා. හැමෝගෙම ඔය ආපු දේශපාලන පක්ෂවලත් තියෙන බෞද්ධ ධර්මයට අපි මූලිකත්වය දෙනවා කියලා. ඉතින් බෞද්ධ ධර්මයට කොහෙද මූලිකත්වය දීලා තියෙන්නේ? බෞද්ධ ධර්මයේ තියෙන ප්‍රතිපත්ති වල කොහෙද මූලික? ඒ ධර්මය කියන්නේ ප්‍රතිපත්තිය. ඉතින් ඒකින්ද මේවා මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක මහා අමුතු වචනයක්. ඒක හරියන්නේ නැහැ. ඕක ඉගෙන ගන්න අපේ ළමයින්ට හැට වෙලාවක් යන්නේ නැහැ. එතකොට සැලසුමකට යන කෙනෙක් සැලසුම නැවත විමස බලන්න ඕනේ. අන්න එහෙම දෙයක් මේ ප්‍රත්‍යවේක්ෂාව. ඒක නිසා ජයමග නිවසට වෙනම ප්‍රත්‍යවේක්ෂාවක් අපි නිවසේ අය විදිහට ජයමග නියමුවා ඒ gedara අයගේ වර්ධනය කොහොමද කියලා බලා ගන්න වෙනම ප්‍රත්‍යවේක්ෂා සටහනක් අරන් යන්න ඕනේ. ඊට අමතරව තමන්ගේ අභිවෘද්ධිය සඳහා තියෙන ප්‍රත්‍යවේක්ෂා සටහන වෙනම අරන් යන්න ඕනේ. ඒ මොකද දැන් ඕනම ආයතනයක් කරනවා නම් ඒ ආයතනයේ වර්ධනය කොහොමද කියන්නේ? ඒ ආයතනයේ නායකයා පුළුවන් වෙන්න ඕනේ එයා කොයි විදිහට මේක වර්ධනය වෙලා තියෙන කියලා එයා ළඟ සටහන් තියෙන්න ඕනේ. ඒක තමයි ප්‍රත්‍යක්ෂාව කියලා කියන්නේ. ඒකින්ද ජයමග නිවසට වෙන ප්‍රත්‍යක්ෂා සටහනක් තියෙනවා. නියමුවා තමයි ගෙදර කට්ටියගේ තත්ත්වය මොකද්ද කියලාත් වාර්තා කරනවා යාම ඒක බලනවා දැන් වර්ධනය කොහොමද කියලා තමන්ගේ වර්ධනයත් කොහොමද කියලා බලා ගන්න. එහෙමයි. ඒතකොට මේ වෛද්‍යතුමනි දැන් අපේ ජයමග ප්‍රත්‍යවේක්ෂාව නැත්නම් ජයමග නිවසේ ප්‍රත්‍යවේක්ෂා සටහනත් එක්ක ජයමග සංවිධානයේ කොයි විදිහටද මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ඉස්සරහට ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. එතකොට මේ අපි මොනවද මේකෙදි ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණාවන් ටික? මම හිතන්නේ ජයමග සංවිධානය සම්බන්ධ වෙන කෙනා ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ පොදු සියලුම බෞද්ධයෙක්ට අදාළ වැඩපිළිවෙලක් අතර. එතකොට මේ බොදු ප්‍රතිපදාව ඇතුළේ ඉඳලා අපි දැන් මුලින්ම පටන් ගත්තොත් අපේ ව්‍යාපෘතිය අපි කිව්වොත් පස්පව් වලින් වැළකීච්ච කට්ටිය විතරක් අපිත් එක්ක එකතු වෙන්න එන්න කියලා මං හිතන්නේ නැහැ ලොකු පිරිසක් අපිට එකතු කරන්න පුළුවන් වෙයි කියලා. යම් කිසි වෙලාවකට පස්පව් වලින් වැළකීච්ච පිරිස් ඉන්නවා. නමුත් නිරන්තරයෙන්ම පස්පව් වලින් වැළකීච්ච කට්ටිය සාපේක්ෂව සැහෙන අඩු සංඛ්‍යාවක් තමයි. ඒ කියන්නේ ස්ථීර වුණොත් විතරක් එන්න කියලා කියන්න බෑ. උත්සාහ කරන්න කියලා කියන්න පුළුවන්. ඒකින්ද අපිට ඇත්තම අවශ්‍ය වෙන්නේ අර එක අරමුණක් පිටවාගෙන වැඩ කරන එක. එතකොට සියලුම බෞද්ධයන්ගේ නිරන්තර අරමුණ වෙන්න ඕන. Taman පස්පවින් වැළකීච්ච පුද්ගලයෙක්ට පත්වනවා කියන දැඩි අරමුණ. සමහර වෙලාවට ඒක පොඩි පොඩි දේවල් වලින් කැඩෙන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරයි දැන් පංචශීලයේ කැඩෙන්න පුළුවන් අවස්ථා මුලින් කැඩෙන්න පුළුවන් අගින් කැඩෙන්න පුළුවන් තැන් තැන් වලින් කැඩෙන්න පුළුවන් ආදී වශයෙන් විවිධාකාර කැඩෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් කැඩෙන එකෙන් අදහස් කරන්නේ නැහැ තමන් පරාජිතයෙක් කියන එක. කැඩෙන එකෙන් අදහස් කරන්නේ තමයි තමන් ඒ කැඩිච්ච සම්බන්ධව තමන් දැනුවත් කියන එක. දැන් සමහර අපේ සමාජයේ ඉන්න පිරිස පස්පව් නෙමෙයි තමන් කරන්නේ මොකක්ද කියලා තමන්ට අවබෝධයක් නැහැ. ඒ කට්ටිය කැඩෙන්න පස්පවක් තියා මේ පස්පවක් සම්බන්ධ කිසිම අදහසකින් කටයුතු කරන කෙනෙක් නෙමෙයි. නමුත් අපේ ජයමග ව්‍යාපෘතියට හරිය නැත්තම් සාමාන්‍ය බෞද්ධයෙක් වුණත් දන්නවා මට අද බොරුවක් කියුණා මට වැරද්දක් වුණා මං අතේ. එතකොට ඒ පුද්ගලයා තුළ ප්‍රතිවේක්ෂා මගින් යම්කිසි මෙහෙයුමක් ලැබෙනවා. අතුලාන්තයෙන් යම්කිසි මෙහෙයුමක් ලැබෙනවා. අනාගතයේදී තමන්ගේ වර්ධ නිවැරදි කරගන්න. ඒ නිසා ප්‍රතිවේක්ෂා මගින් කාරණා ගොඩක් ආවරණය වෙනවා. නමුත් පොදුවේ කියන්න තියෙන දේ තමයි ප්‍රතිවේක්ෂාව අරමුණු කරලා තියෙන්නේ තමන්ගේ වෙච්ච අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන වැඩපිළිවෙලක්. එහෙමයි. අපේ හැමතුරුනේ මේ දැන් අපි ප්‍රත්‍යක්ෂ සටහනේ එකින් එකට එකිනෙකට කාරණා වලට ගියොත් එහෙම දැන් පන්සල් සමාදන් වීම ඊට පස්සේ අපි තෙරුවන් කෙරෙහි තියෙන ගෞරවය සහ අපි රාත්‍රී කෑම මේසේ සාකච්ඡා මෙවැනි කාරණා ගණනාවක් තියෙනවා. අපි හැමෝටම දැන් අපි අද ඉන්නේ නිකිණිපුර පසළොස්වක පොහොතේ. අපි මේ සාකච්ඡා කරන මොහොතේත් අපව නරඹමින් අපව අසා සිටින මේ පරිශ්‍රයේ සිට උපෝෂිත සීලය සමාදන් වූ පිරිස. මට දැනෙන හැඟෙන විදිහට දැන් ජයමග නියමයක් වෙන්න අවශ්‍ය සුසුකම් වලින් යම්කිසි කාරණා ටිකක් සම්පූර්ණ කර පිරිසක් තමයි අද අපේ ශ්‍රාවකයෝ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට අපේ හැමදෙරෝනේ අපි මේ කතා කරන සංකල්පනාව සාර්ථක නම් සහ මේ ඉන්න පිරිසේ යම්කිසි ආකාරයකට ක්‍රියාත්මක කරන්න අද පටන් ගත්තොත් මට හිතෙනවා අපේ හැමදෙරෝනේ ඊගාව මාසේ අපි පොය දිනේ වෙද්දී තව මේ කෙනාගෙන් ගෙදරින් තව කෙනෙක් කියලා අපිට ඉඩකඩ මදි වෙන්නත් ඉඩකඩ තියෙනවා. එහෙම විය යුතුයි නේද අපේ හැමදෙරෝනේ? සාර්ථකත්වයකට යනකොට ඒක එහෙම අනිවාර්යෙන් විය යුතුමයි. ඒකට ඒකත් නුවන් හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. ඒකට උත්සාහ කරන අය දන්නවා ඒක කොච්චර අමාරුද කියලා. නමුත් ඒක කරන්න පුළුවන්.
කරන්න බැරි දෙයක් නෙවෙයි කළ යුතුයි දැන් වෙනදාට වැඩිය ටිකක් සැලකිලිමත්ව සිද්ධ කරන්න ඕනමයි. වෙනදාට වැඩිය සැලකිලිමත්ව සිද්ධ කරන්න ඕනේ. මොකද කොහොම හරි තවත් කෙනෙක්ව නිවැරදි කර ගැනීම කියන එක ඇත්තටම රටේ ආර්ථිකයට බලපාන දෙයක්. උදාහරණයක් විදිහට Tamanට පුළුවන් නම් කොහොම හරි කරලා මේ මත්ද්‍රව්‍ය වලට වැඩිපුර නැඹුරුතාවයක් තියෙන කෙනෙක් ඒකෙන් නවත්තන්න රටට ලොකු බරකින් නිදහස් කිරීමට Taman දායක වෙච්ච කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් Tamanට පුළුවන් නම් පාසල් නොයන දරුවෙක් අපේ එහෙම තියෙනවනේ යම් යම් ව්‍යාපෘති පාසල් නොයන දරුවන් පාසලට යන්න අවශ්‍ය කරන එයාගේ අඩුපාඩුව බලලා යම් වැඩපිළිවෙලක් අපේ ළමයි පාසල් යන්නේ නැති වෙන්න හේතු තියෙනවා. අන්න ඒ හේතු සකස් කරලා දීලා අපි කණ්ඩායමක් විදියට රටේ අපි ඔක්කොම එක අරමුණකින් ඉන්නවා අපේ ළමයි සියලු දෙනා පාසල් ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. එයාට මොන හරි අඩුපාඩුවක් තියෙනවා අපි එකතු වෙලා ඒක හදලා දෙනවා. මගේ දරුවා කියන්නේ අනුන්ගේ දරුවා කියන්නේ වෙනසක් නැහැ. මගේ දරුවට මම පහසුකම් සලසනවා වගේ අනුන්ගේ දරුවටත් පහසුකම් සලසන්න අපි යම් කිසි ප්‍රමාණයක් මගේ දේවල් වලින් දායක වෙනවා. අන්න එහෙම මේ අපි ඒ දායක වෙමින් ඒ වගේ අර එක අරමුණකට යන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලේම තවත් කෙනෙකුට මේ පණිවිඩය අරගෙන ගිහිල්ලා අදාළ තැනට තවත් කෙනෙක්ව නිර්මාණය කිරීම කියන්නේ රටේ ජාතික වශයෙන් කරන සේවයක්. ජයමගේ නියමුවන් විදිහට අද දවසේ මේ අපි පත්වීමක් නොදුන්නත් අපි හිතනවා මෙතන ඉන්න සියලු දෙනා මේ වැඩසටහනත් එක්ක එකතු වෙයි කියලා. වෛද්‍යතුමනි දැන් අපි ගෙවල් වලට යනවා මේ වැඩසටහනින් පස්සේ සහ අද දවසේ මේ පොහොය දින වැඩසටහන් මාලාවට එකතු වෙච්ච මේ පිරිසත් ගෙවල් වලට යනවා. දැන් මේ සංකල්පනාවන් දරාගෙන යන්නේ ගෙදර කෑම මේස ගැන සුවිශේෂී තැනක් කියලා අපි එදා ඉඳන් අහලා තියෙනවා. හැබැයි වර්තමානය තුල අපේ හැමදෙරනේ මේ කෑම මේස ක්‍රියාත්මක වෙන්නේ බොහොම අඩුවෙන්. නිවසේ රූපවාහිනී ඉදිරිය පිට තමයි බත් පිඟානත් එක බොහෝ දෙනා වාඩි වෙන්නේ. ඒකින්ද මේ කාරණාව අතිශය වැදගත් කියලා මට හිතෙනවා. මේ නිවසේ කෑම මේසේ සාකච්ඡාව නැවත වතාවකට ආරම්භ කිරීම ජයමග නිවසට කොයි වගේ වැදගත් වෙයිද? මම හිතන්නේ අපේ ඉන්න වැඩිහිටි පිරිස් නැත්තම් වැඩි පිරිස් අහලා ඇති. ඒගොල්ලන්ගේ අම්මා තාත්තා කියනවා ඉස්සර අපේ සාමාන්‍ය ගැමි ප්‍රදේශයක ගමක ඉන්න පවුලක කොහොමද මේ ගෙදර හදන කෑම ටික බෙදා හදාගන්නේ කියන එක සම්බන්ධව. එතකොට පවුලේ ඉන්න අම්මා තමයි කෑම බෙදනකොට මුලින්ම බෙදන්නේ තාත්තට. ඊට පස්සේ අම්මගේ තියෙනවා අවසානයේදී පවුලේ එක්කෙනාට බෙදාගෙන යන යම්කිසි අනුපිළිවෙලක්. අවසානයේදී කෑම ඉතුරු වුණොත් අම්මා බෙදා ගන්නවා. එතකොට ඒ පවුලකුණත් අපි කියනවා මේක හයරාකි එකක් කියලා අනුපිළිවෙලක් පවත්වගෙන යනවා. ඒ තරක් නෙමෙයි පවුලේ හැමෝම කට්ටිය සමහරට තාත්තා පුටුවක් උඩ වාඩි වෙලා නැත්නම් ඇඳ උඩ වාඩි වෙලා කෑම කන වෙන්න පුළුවන්. අම්මා බිම තියෙන බංකුවක වාඩිලා කෑම කන වෙන්න පුළුවන්. ළමයි බිම දාලා තියෙන පැදුරක වාඩිලා කෑම කන වෙන්න පුළුවන්. එතකොට එහෙම කන ආහාර අනුභව කරන අතරේ සමහර වෙලාවට තාත්තා අහනවා පවුලේ සම්බන්ධ ප්‍රශ්න. ඊයේ මොකද වුනේ? අද මොකද වුනේ? ඇයි පොඩි එකා පරක්කු වුනේ ඊ හවස එන්න? කොහෙ ගිහිල්ලාද ඒක? ඒ වගේ ප්‍රශ්න නගනවා. ඒ විතරක් නෙමෙයි පවුලේ සමගියට අත්‍යවශ්‍ය සාධක ගැන කතා කරනවා. තමන්ගේ එදිනෙදා සමහර විට ගොවිතැන් කටයුතු වෙන්න පුළුවන් නැත්නම් වෙළඳ ව්‍යාපාර කටයුතු වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව අර ඩිසයිඩින් දේවල් ඒ කියන්නේ තීරණාත්මක දේවල් සම්බන්ධ අම්මත් එක්ක කතා කරන අවස්ථාවල් තියෙනවා. ඒකට ඒ ආකාරයට පවුලේ යම්කිසි ඉහළින් නම් පහළට පවුලේ sannivedana කටයුතු සිද්ධ වෙච්ච තැනක් තමයි කෑම මේසය කියලා කියන්නේ. ඒක මේසයක් වෙන්න ඕනේ නැහැ. කෑම ගන්න අවස්ථාව. ඒකට අද වෙනකොට අපි දන්නවා කෑම ගන්න අවස්ථාවේ ගොඩක් වෙලාවට රූපවාහිනී තිරයක් ළඟ තමයි අපි කෑම ගන්න. ඒත් රූපවාහිනී තිරේ යන යම්කිසි දෙයක් බල මේ කතා කරන මමත් අහගෙන ඉන්න ඔබත් දන්නවා ඊටාම හොඳින් මේක මෙහෙමයි වෙන්නේ කියලා. එක්කෝ ටෙලි නාට්‍යයක් යන අතරේ තමයි ටෙලි නාට්‍යයේ ඒ එපිසෝඩ් එක ඉවර වෙනකන් අපි කොහොම හරි කැම ටික කාලා අතවත් හොදන්න නැතුව බලන් ඉන්නවා ඊළඟට මේ වෙලඳ දැන්වීමක්වත් යනකන් අත් සෝදන්න. ඒතර මේ ආකාරයට අපිට මේ පැතිලි තිරයක් හින්දා ඒක ඇතුළට යන්න බෑ. එහෙම නැත්නම් තිරය තුලට යා හැකි මට්ටමක තරම උනන්දුවෙන් අපි එකට එබී ඉන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට ගියොත් අපිට තියෙන පවුල අතර තියෙන සමගිය ආරක්ෂා කරගන්න තීරණාත්මක දේවල් සම්බන්ධව පවුලේ යම් කිසි සමගියක්
ඒකාත්මික භාවයක් ඇති කරගන්න තියෙන ලොකු අවස්ථාවක්ම තමයි නැති වෙන්නේ. ඒ නිසා කෑම ගන්න අවස්ථාව කියන්නේ අපේ අතීතයේ ඉඳලා ලංකාවේ විතරක් නෙමෙයි මම හිතන්නේ වෙන ඕනෑම සමාජ ක්‍රමයක එහෙමයි. ඊටාම පවුලේ සමගියට සහ රටේ සමගියට අත්‍යවශ්‍ය මොහොතක් කියලා මම හිතන්නේ. වෛද්‍යතුමනි හිතෙම දැන් අපි මේ ජයමග නිවස සංකල්පය ජයමග සංවිධානයේ එක ව්‍යාපෘතියක්. ඒ වගේම තවත් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා මේ පුනරුද්ධ වැඩසටහන් 4ක් ක්‍රියාත්මක කරන ප්‍රධාන වශයෙන්. ඒ ගැනත් යම්කිසි සංක්ෂිප්ත අදහසකට අපි අවසාන කාල සීමාවට ලඟ වෙන හින්දා එකතු වුණොත් හොඳයි කියලා හිතනවා. ඉදිරියේදී මොන වගේ වැඩසටහන්ද ජයමග සංවිධානයත් එක්ක ඉස්සරහට එන්න තියෙන්නේ? ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්. ඒකින්ද සමහර අයට හිතෙන්න පුළුවන් ජපානය කියන්නේ කාර්මික රටක් කියලා. නමුත් ජපානෙත් ලොකු අවධානයක් යොමු කරලා තියෙන්නේ කෘෂිකාර්මික කටයුතු වලට. ඒතර කෘෂිකර්මාන්තතරව ජපානයක් හැදුනෙත් නැහැ. අපි ඒකින්ද කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම වාද විවාදකින් තොරව අපේ රට දියුණු කරන්න ප්‍රධානම ක්‍රමවේදය කෘෂිකර්ම වශයෙන් පිළිගන්න ඕන. කෘෂිකර්මයෙන් අඩු ගානේ අපේ රටේ මිනිස්සුන්ට බඩගින්නේ ඉන්නේ නැති වෙන අවස්ථාව සලසන්න පුළුවන්. ඒ නිසා කෘෂිකාර්මික පුනරුද්ධයට තමයි අපි මුල් තැන දීලා තියෙන්නේ. ඒතර කෘෂිකාර්මික පුනරුද්ධයෙන් පටන් අරගෙන අපි එතනින් එහාට ගිහිල්ලා සේවා පුනරුද්ධයක් පැත්තට යනවා. සේවා පුනරුද්ධයක් කිව්වහම සියලුම ඉන්න වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, අනිත් නීතිඥ වෘත්තීන් සහ ගුරු වෘත්තිය ඉතුරු සියලුම වෘත්තික කණ්ඩායම්. ඊළඟට රටට දායක වෙන සියලුම වෘත්තීන් මම වචනෙන් සඳහන් නොකලත් සියලුම වෘත්තීන් රටේ දියුණුවට වැදගත්. එතකොට මේ සියලුම වෘත්තීන් සඳහා සහ ඒ වෘත්තීන්කින් තමන්ගේ රට දියුණු කළ හැක්කේ කෙසේද කියන පොදු මතය හදාගෙන. එතකොට තමන්ගේ වෘත්තිය ඇතුළත රටට යම්කිසි කීර්තියක් අරන් එන්න නැත්නම් රටට අපි කියන ඩොලර් අරන් එන්න කරන උත්සාහයක්. ඒ ආකාරයට සේවා පුනරුද්ධයක් රට ඇතුලේ සහ රටින් පිටතට අරගෙන යන්න ඕන. එතකොට එතනින් එහාට ගිහිල්ලා අපේ ඇතුලේ යම්කිසි ආධ්‍යාත්මික පුනරුද්ධයක් ඇති වෙන්න ඕන. අපේ සියලුම ජනතාව එකතු කරලා ආධ්‍යාත්මික පුනරුද්ධයක් ඇති කර ගන්න ඕන. මේ ආකාරයට ගත්තහම රටේ පොදු වශයෙන් කතා කරනවා නම් සියලුම අංශ වලින් පොදුවේ සියලුම අංශ වලින් කර්මාන්ත, සේවා, කෘෂිකර්මාන්ත ඊළඟට ගිහිල්ලා ආධ්‍යාත්මික මේ සියලුම අංශ ආවරණය වෙන පරිදි පුනරුද්ධ ව්‍යාපාරය කටයුතු කරනවා ප්‍රධාන අංශ 4කින්. එතකොට මේ හැම අංශ 4ම එකතු කරන හබ් එකක් කියලා කියනවා අපි නිකන් අර අක්ෂයක් වගේ වැඩ කරන තැනක් තමයි මේ ජයමග නිවස කියලා කියන්නේ. මේ ජයමග නිවසේ තමයි ළමයින්ගේ දියුණුවට, රටේ දියුණුවට අවශ්‍ය මූලික සංකල්ප නිෂ්පාදනය වෙන ස්ථානය. එතකොට මේ මූලික සංකල්ප සියලම ජනතාවට ළමා පරපුරට ඉඳලා වැඩිහිටියා දක්වා සම්ප්‍රේෂණය කරන්න අපි පාවිච්චි කරන ප්‍රධානම අවිය තමයි මේ ජයමග නිවස කියන සංකල්පය. එතකොට මේ හරහා තමයි සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ. අපි හැමදෙරෝනේ වෛද්‍යතුමා පැහැදිලි කරන්නේ අපි නිවසේම පටන් ගත යුතුයි කියන කාරණේ. දැන් රටක් විදිහට අපි යම්කිසි ආකාරයක ඉන්න තැන ගැන තරම්ම සතුටුදායක නැහැ. නමුත් අර අපි කතාවට කියන අඳුරට ශාප කරනවා වෙනුවට එක පහන් වැටියක් හරි අපි දැල්විය යුතුයි කියලා මේ ගන්න එහෙම උත්සාහයක් වෙන කාරණාව පැහැදිලි. ලෝකයේ තුලේ අපි රටවල් කඩා වැටෙනවා දැකලා තියෙනවා අපේ හැමතුරුනේ. හැබැයි ඒ කඩා වැටිච්ච හැම රටක්ම ආපහු නැගිටලා තියෙනවා. අනිත් රටවල් නැගිටට වඩා වේගෙන් අපිට නැගිටින්න මේ පවුල කියන සංකල්පයත් එක්ක ඔබ වහන්සේලාගෙන මේ සංකල්පය උදව් වෙනවා කියන කාරණේ පැහැදිලි. ඔබ වහන්සේට ඇති මේ සියලු කාරණාත් එකතු කරගනිමින් විශේෂයෙන්ම ජයමග සංවිධානයේ අවසාන ඉලක්කය, ජයමග සංවිධානයේ බිහි කරන ජයමග නියමුව සහ ජයමග නිවස මේ සියල්ල ගමන් කරන අවසාන ඉලක්කය ගැන පැහැදිලි කරන්න. කෙටියෙන් කියනවා නම් කාටවත් අතපාන්න නැති මිනිසෙක්, කාටවත් අතපාන්න නැති පවුලක්, කාටවත් අතපාන්න නැති රටක් වෙන්න නම් තමන් ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් අපිට තරම් වෙනත් එතෙන්ට යන්න අවශ්‍ය කරන මග අපිට තරම් මං ලෝකේ කාටවත් නැහැ තියෙන උපදේශ බුද්ධ ධර්මයේ තුල. ඉතින් බුද්ධ ධර්මයේ තියෙන සංකල්ප අපි සමාජගත කරගන්න ඕනේ. අපේ දරුවන්ට විශේෂයෙන්ම අපේ දරුවෝ හරි අසරණ තත්වයක ඉන්නවා. දරුවෝ ගත්තාම දරුවන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම නැහැ. ඒ කට්ටිය සංස්කෘතියක් ගැන මඟ පෙන්වීමක් නැහැ. ඒ කට්ටියට අරමුණකට යන්න අවශ්‍ය කරන මානසික ශක්තියින් වර්ධනය කර ගැනීම පිළිබඳව පුහුණු වීමක් නැහැ. ඉතින් ඒ වගේ ගොඩාක් ගැටලුත් එක්ක තනි තනියම පුද්ගලයොත් ඊටාම අසරණ වෙලා තියෙනවා. පෞල් ඒකක වශයෙන් උත් අසරණ වෙලා තියෙනවා. සංවිධාන වශයෙන් උත් අසරණයි, රටක් වශයෙන් උත් අසරණයි. ඉතින් ඒ ඔක්කොම මේ ඔක්කොම සම්පත් තියාගෙන
මේවා හරියට කළමනාකරණය කරගත්තේ නැති හින්දා සියලු සම්පත් තියාගෙන අන් අයගේ මත රඳා පවතින රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඕන තරම් අපි හරි මඟ පෙන්වීමකට එනවා නම් හරියට අපි ඔක්කොම එකමුතු වෙලා එක තීරණයකට එක ප්‍රතිපත්තියකට යනවා නම් සාර්ථකව පොඩි අඩුපාඩුවක් හරි හදාගෙන මහා ප්‍රතිපත්ති මාලාවක් ජයමග සංවිධානය හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැඩ කරන ගමන් ප්‍රතිපත්ති ටික හැදෙයි. වැඩ කරන අතරවාරයේ වැඩ කරන්න පුළුවන් නායකයෝ සංවිධානය හරහා හැදේවි. ඉතින් ඒ වගේ බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. ඉතින් අපි කළ යුතුව තියෙන්නේ හැමෝම තමන්ගේ කොටස, තමන්ගේ පරාසය හඳුනාගෙන තමන්ගේ කොටස හරියට කරමු. මම කරමු කියලා කියන්නේ. කරන්න කියලා නෙවෙයි කියන්නේ. මම කියන්නේ මම හඳුනා ගන්න ඕන මගේ පරාසය. මට කී දෙනෙකුට බලපාන්න පුළුවන්ද? එහෙනම් ඒකට මම බලපාන්න බලා ගන්න ඕන. ඔබතුමා හඳුනා ගන්න ඔබතුමාගේ පරාසය. නිවේදකයෙක් විදිහට කොච්චර පරාසයකට. ඔබතුමා හඳුනා ගන්න ඔබතුමාගේ පරාසය මම වෛද්‍යවරයෙක් විදිහට මට කී දෙනෙකුට බලපාන්න පුළුවන්ද? අපි හැමෝම හඳුනා ගන්නවා තමන්ගේ පරාසය මොකක්ද කියලා. මට කී දෙනෙකුට බලපාන්න පුළුවන්ද? ඉක්මනට ඒ පරාසය වැඩි කරන අතරේ තමන්ගේ දැනට ඉන්න පරාසය නිවැරදි කරන්න හැම කෙනෙක්ම ලොකු උත්සාහයක් ගන්න. මගේ යුතුයකම මං කරන්න. එතකොට හරියට කරන්න යුතුයකම මේක වැඩි දවසක් යන ඉස්සෙල්ලා නිරවුල් කරගන්න පුළුවන්. ශක්තිමත් පිරිසක් බවට පත් වෙන්න පුළුවන්. තමන්ට යුතුයකමක් තියෙනවා. තමන්ට වගකීමක් තියෙනවා. ඒ නිසාවෙන් තමන්ට සමාජය වෙනුවෙන් ඉටු කරන්න තියෙන සමාජ යුතුයකම ඉටු නොකර අපි රටවල් ගැන කතා කරාට, රටවල් හදන්න කතා කරාට, නායකයෝ හදන්න කතා කරාට අපිට රටක් හදන්න බැරි වේවි. අපිට නායකයෙක් හදන්න බැරි වේවි. එනිසා පළමුව Taman නිවැරදි වීම, දෙවනුව සමාජය නිවැරදි කර ගැනීම, අවසන මුළු රටක් ලෝකයක් නිවැරදි කරගන්නට අපට මගක් ගත යුතුයි. ඒ මග ගන්නට ජයමග සංවිධානය සුවිශේෂී ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒ ව්‍යාපෘති ගණනාවේ අතරේ රැඳුණු ජයමග නිවස ව්‍යාපෘතිය පිළිබඳවයි අද දවසේ මේ උතුම් නිකිණිපුර වසළොස්වක පොහෝ දිනේ අපි වැඩියෙන් සාකච්ඡා කළේ. මේ හැම තැනකදීම ඔබට මට ඉටු කළ යුතු යුතුයකම් ඉටු කරන්නට වගකීමක් සේම අප සියලු දෙනාට ඒ වෙනුවෙන් අප කැපවීමක් අවශ්‍යයි කියන කාරණේ පැහැදිලි. ඒ සියල්ලත් එක්ක ඉදිරියේදී මේ රට ගොඩනගන දිනයක ඒ සැබෑ උරුමකරුවෙක් බවට ඔබත් පත් වේවි කියන විශ්වාසයත් එක්ක අපට සාකච්ඡාවට නිමව තබන්නට ටිකෙන් ටික කාලය වෙනවා. අපි තාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට අප ඔබට සමීප කරන ලද මේ උතුම් සදහම් විකාශය තුළ අද උදෑසන සිටම නිරන්තරයෙන් ධර්මදේශනා පවත්වමින් සද්ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව උදා කරමින් මේ සදහම් විකාශය ඔබට සමීප කරන මොහොතේ අපට මාර්ගෝපදේශනය සැපයූ ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම සාකච්ඡාව ප්‍රෝෂණය කළා වූ අතිගරු උඩුදුම්බර කාශ්‍යප අපේ නායක ස්වාමීන් වහන්සේට අප සියලු දෙනා ඊටම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙමු. සෑම දෙනා සාදුකාර දෙමින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හැමතුරුනේ. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ ප්‍රතිභාන ධර්ම සාකච්ඡාවට අපේ ආරාධනාව පිළි අරගෙන බොහොම ගෞරවයෙන් අපත් සමග එකතු වුණා විශේෂඥ වෛද්‍ය චන්දකේ පිටකඩුව මහත්මයා. එතුමා අපේ හැමතුරුනේ අපි නිරන්තරයෙන් සඳහන් කරනවා මේ ජීවක පරම්පරාවේ වෙදදුරන් පිළිබඳව බුද්ධ භාෂිතය අපට හමු වෙනවා. ඔබතුමා ගැන අපට තිගෙන්නේ එහෙම කියවීමක්, එහෙම මතක සටහන් රසක් අපිට තියෙනවා. ඒ නිසාවෙන් ඒ මතක සටහන් වල ගෞරවයත් එක්කම අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ සාකච්ඡාවට අපි ආරාධනා පිළිගෙන පැමිණියාට. ඒ වගේම ජයමග සංවිධානයත් එක්ක ඔබතුමන්ලා කරගෙන යන මේ සියලු ව්‍යාපෘති සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන් කෙමින් ඔබතුමාට සමුදෙනවා. ජයමග රූපහින් නාලිකාව නිකිණි පුරපසළොස්වක පොහෝදා අද හිමිදිරි අලුයම මේ සදහම් විකාශය ආරම්භ කළේ. මේ සදහම් විකාශය අද උදෑසන සිටම POTV නාලිකා අංක 94 ඩයලොග් TV නාලිකා අංක 25 ඔස්සේ ඔබ නිවසේ සිට අපත් සමග සම්බන්ධ වුණා. ඒ වගේම අද හිමිදිරි අලුයම සිට මේ පූජාර්ථ පුණ්‍ය භූමියට සැපෙමින උතුම් වූ අෂ්ටාංග ශීලයේ සමාදන් වෙමින් උවැසුවැසියන් මේ වැඩසටහන් මාලාව සමගින් එකතු වුණා. ඔබ සියලු දෙනාටද අප ඊටම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ මොහොතේදී රට පවතින තත්ත්වයෙන් රට කොට ගන්නට, ඒ වගේම අපේ ජීවිත ධර්මාවබෝධය තුළින් අවසන අපේ ජීවිත අර්ථාන්විත කරගන්නට හැමදෙනා අපවෙමු කැපවෙමු කියන ආරාධනාවක් කරමින් අප සූදානම් වෙන්නේ නිකිණිපුන් පොහෝදා සදහම් විකාශය මෙතෙකින් නිමා තබන්නට. මෙතෙන් සිට සම්බන්ධතාවය ලබා දෙනවා ජයමග රූපවාහිනී නාලිකාවේ වික්‍රමසිංහපුර බත්තරමුල්ල ප්‍රධාන පාලක මැදිරියට ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින්.